පටන් ගමු. ආ, අපි සාකච්ඡා කරන්නේ 2019 බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සකස් කරන ලද 10 ශ්‍රේණියේ ගණිත ප්‍රශ්න පත්‍රයේ B කොටස. අපි දැන් B කොටස තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. B කොටසේ පළවෙනි ප්‍රශ්නය, ඒ කියන්නේ 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නයේ ගොඩනැගෙන්නේ දුවේ පුතේ සමාන්තර ශ්‍රේණි මූලධර්මයේ පදනම් කරගෙන. සමාන්තර ශ්‍රේණි මූලධර්මයේ පදනම් කරගෙන තමයි B කොටස සකස් වෙන්නේ. මේක කියනවා ඊටාත්ම පහසු ගැටලුවක් 7 වෙනි ප්‍රශ්නය. මේකේ 5 9 13 17 ආකාරයට තමයි ශ්‍රේණිය පිහිටන්නේ. පුතාලට පේනවා මේක. එතකොට 4න් 4 තමයි වැඩි වීගෙන යන්නේ. 4න් 4. 5ට 4ක් එකතු කරාම 9යි, 9ට 4ක් 13යි, 13ට 4ක් 17යි. එතකොට දුවේ පුතේ ඔයගොල්ලන්ගෙන් අහන්නේ 12 වෙනි පදය. ඒ කියන්නේ T12. T12 කීයද කියලා තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. එතකොට අපි මෙතන යනවා සූත්‍රය Tn සමානයි A එකතු කිරීම n ඍණ 1යි d කියන සූත්‍රයට අනුව අපි මේකේ T12 හොයනවා. T12 සමාන්තර ශ්‍රේණි වල සූත්‍ර ඔබේ මතකයේ තියෙන්න ඕන. එතකොට මෙතන ඒ වෙනුවට අපි යොදන්නේ 5 එකතු කිරීම n කියන්නේ 12 අඩු කිරීම 1 d කියන්නේ පුතේ පොදු අන්තරය. අපි d වෙනම හොයලා තිබ්බොත් මෙතන අනුයාත පද දෙකක් අපි අරගෙන 13න් 9 අඩු කරාම මෙයා 4යි. එතකොට මෙතන එන්නේ d4යි. ඊට පස්සේ අපි යන්නේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම සුළු කිරීමේ මූලධර්ම වලට. එතකොට 5 එකතු කිරීම මෙතන 12න් එකක් අඩු වෙනවා පුතා 11යි. මෙතන ගුණිතයක් එන්නේ 4. එහෙමනම් අපි ඊළඟට කරන්නේ 5 එකතු කිරීම 44. 44යි 5යි දරුවනි 49යි. ඒ කියන්නේ T12. එතනින් අදහස් කරන්නේ 12 වෙනි පදය 12 වෙනි පදය 49 වේ කියලා අපිට ලියන්න පුළුවන්. 12 වෙනි පදය 49 වේ. මම මේකට ලකුණු ප්‍රදානය කරලා මේක මකනවා. ඔයගොල්ලෝ අඩුපාඩුවක් තියෙනවා නම් හදන්න. අතු පෑනෙන් මාක් කරන්න. මෙතන ඔයගොල්ලන්ගේ පළවෙනි ලකුණ හිමි වෙන්නේ පුතේ සූත්‍රයේ නිවැරදිව යෙදීම. මේ සූත්‍රයේ නිවැරදිව යොදනවට 1 ලකුණයි, ආදේශ පියවරට 1 ලකුණයි, උත්තරයට 1 ලකුණයි. ඒ අනුව ලකුණු 3ක් මෙතන පිරිනමනවා ඔබ වෙනුවෙන්. ලකුණු 3ක්. ඔන්නෝමයි මේකේ පළවෙනි කොටස. ඊළඟට අපි එනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටස. අපි දෙවෙනි කොටස බලමු. හෙලෝ. okay. ඔව්. හ්ම්. ඔව්. නෑ මම දැන් දැන් මම අද සාකච්ඡා කරන්නේ 2019 සෙකන්ඩ් පේපර් එක. දැන් මේ දැන් ආයි යනවා ක්ලාස් එක. දැන් සම්බන්ධුනේ නැද්ද? නෑ. ඒක මම print කරලා දුන්නේ නෑ. ඒක මම WhatsApp කරා. දැන් මේ පේපර් එක මම ආයි WhatsApp group එකට දාලා ඇති. ඊයේ තමයි දැම්මේ. WhatsApp group එක පොඩ්ඩක් බලන්න ඕන. මේ ඊයේ තමයි දැම්මේ. දැන් ඒකේ අපි දැන් B කොටස පටන් ගත්තා. දැන් සම්බන්ධ වෙන්න. නෑ ඒක මම ආයි මේ රෙකෝඩ් කරනවා. රෙකෝඩ් එක මම එවන්න. වීඩියෝ හරි. එතකොට පුතේ
මේකේ දෙවෙනි ප්‍රශ්නය අහනවා මෙම ශ්‍රේණියේ මුල් පද 12 අයික්කය අහනවා. මෙම ශ්‍රේණියේ මුල් පද 12 අයික්කය 5 9 13 17 කියන මේ ශ්‍රේණියේ මුල් පද 12 අයික්කය. දැන් මට මුල් පද 12 අයික්කය හොයන්න මල් ළඟ දැන් 12 වෙනි පදයේ තියෙනවා. T12 තියෙනවා. T12 මට ආවේ 49යි. එහෙමනම් දැන් මට මේ ඔස්සේ මට පුළුවන් මෙයාගේ 12 වෙනි පදේ පද 12 අයික්කේ හොයන්න. එතනදී වඩා සුදුසු සූත්‍රය වෙන්නේ SN සමානයි n බෙදීම 2ක් a එකතු කිරීම l කියන සූත්‍රය. අපි ගන්නවා මේ සූත්‍රයට අනුව අන්න අපි ගන්නවා S12 n කියන්නේ පුතා පද 12යි 12 බෙදීම 2 A කියන්නේ 5 L කියන්නේ අවසාන පදේ ඒ කියන්නේ 12 වෙනි පදේ 12 වෙනි පදේ මෙතන අපි 49 එකතු කරනවා. එතකොට 12 දෙකෙන් බෙදුවාම 6යි. මෙතන 49යි 5යි එකතු වෙනවා පුතා. ඒ කියන්නේ 54යි. එතකොට 6න් ගුණ වෙනවා. 54 අපි 6න් ගුණ කරනවා. එතකොට එනවා 6 වරක් 4 24යි 6 වරක් 5 30යි 2යි 32යි. ඒ කියන්නේ 324යි. ඒ කියන්නේ පද 12 අයික්කය. අපි අවසානයේ ලිව්වා මුල් පද 12 අයික්කය 324කි කියලා ලිව්වා. මුල් පද 12 අයික්කය 324යි. බලන්න දූල පුතාලගේ උත්තරේ මෙහෙම ආවද කියලා. අනිත් සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. අනිත් සූත්‍රයට වඩා ගැළපෙන්නේ පුතා මේ සූත්‍රය. අනිත් සූත්‍රයේදී අපිට අවසාන පදය හොයාගෙන නැත්නම් අපිට මේ සූත්‍රයෙන් යොදා ගැනීම කරන්න පුළුවන් නේ. කියන්නේ පුතේ සම්බන්ධ ඔයා යොකුනේ ඔයා දැන් මෙහෙම කරන්න. දැන් ඔයා උදේ සම්බන්ධ වුණු එක තියෙනවද ඇප් එක මේක උදේක ඒකට ඒකෙන් සම්බන්ධ වෙමුද දැනට? දැන් මම මේල් එකට හරි දැන් ආයි ඒකෙන් පුළුවන් නේද? ඒකෙන් දැනට සම්බන්ධ වෙන්න. මම ආයි ලින්ක් එකක් දෙන්නම්. හරි. ඊට පස්සේ අපි බලමු පන්ති ඉවරුණු ගම. ඊළඟට මේකට ලකුණු ප්‍රදානය වෙන්නේ පුතේ සූත්‍රයට ලකුණක් ලැබෙනවා. සූත්‍රයට ඊළඟට ලකුණක් ලැබෙනවා ආදේශයට. ඊළඟට ලකුණු ලැබෙන්නේ උත්තරයට. එතන ලකුණු 3යි. ඒකත් ඔයගොල්ලෝ මාර්ක් කරගන්න. ලකුණු 3යි. මොන හරි ගැටලු තැනක් තිබුණොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒකම අහන්න. ඊළඟට අපි එනවා තුන්වෙනි ප්‍රශ්නය. සූත්‍රයේ භාවිතයෙන් තොරව මේ ශ්‍රේණියේ මුල්පද 13 අයික්කය අහනවා. සූත්‍රය භාවිතා කරන්නේ නැතුව මුල්පද 13 අයික්කය. දැන් අපි පුතා පද 12ක එකතුව දන්නවනේ. පද 12ක එකතුව දන්නවා. අපෙන් අහන්නේ මුල්පද 13 අයික්කය. එහෙනම් මුල්පද 13 අයික්කය අපිට හොයාගන්න තියෙන්නේ 13 වෙනි පදේ අපි හොයාගෙන පද 12 අයික්කයට එකතු කරන්න තියෙන්නේ. නේ? අපි 13 වෙනි පදේ හොයාගමු. ඊට පස්සේ පද 12 අයික්කයට අපි එකතු කරමු. එහෙනම් ඔන්න මම දැන් ඊළඟ පියවර එනවා 13 වෙනි පදයේ සෙවීම කියලා. මම මේ එන්නේ ප්‍රශ්න අංක 3ට රෝමි ඉලක්කම් අංක 3ට. රෝමි ඉලක්කම් අංක 3ට එන්නේ මම කියනවා T13 සෙවීම කියලා. බලන කෙනාට පහසු කරන්න. පන්තියක් අනේ. එතකොට මේකේ එනවා අපි Tn සමානයි ඒ එකතු කිරීම n අඩු කිරීම එක වාරයක් D සූත්‍රයට අනුව. මෙයාට අනුව අපි එතකොට T13 එනවා පුතා. 5 එකතු කිරීම n කියන්නේ 13 අඩු කිරීම 1 D කියන්නේ 4. එතකොට ඔයගොල්ලෝ දන්නවා 5 එකතු කිරීම 13න් එකක් අඩු කරාම 12යි 12 4න් ගුණ වෙනවා. එතකොට 12 වරක් 4 පුතාලා දන්නවා 48යි. එතකොට 48යි 5යි එකතු කරනවා අපි. එතකොට 48යි 5යි 53යි. ඒ කියන්නේ පුතේ T13 53යි. එහෙනම් අපි එම නිසා මුල් පද 13 අයික්කය අයික්කය කියන්නේ එකතුව අපිට ගන්න පුළුවන්
පද 12 එකතු ආවේ 324යි 324ට අපි මේ 53 එකතු කරනවා නේ 53 එකතු කරනවා. එතකොට මෙතන 4යි 3යි 7යි 5යි 2යි 7යි 3යි එහෙනම් අන්න මුල් පද 13 අයික්‍ය පුතේ 377කි කියලා අපිට උත්තරේ ගොනු කරන්න පුළුවන්. 377කි. මුල් පද 13 අයික්‍ය අපෙන් අහනවා මුල් පද 12 එක්ක එකතුව අපි හෙව්වා. ඒ මුල් පද 12 එකතුවද පුතේ අපි 13 වෙනි පදය එකතු කරා. ඉතින් ඔයගොල්ලෝ අමතරව කරේ 13 වෙනි පදයේ සොයන එක විතරයි. හැබැයි මෙතනට ඔබට ප්‍රධානීය වෙන්නේ පුතේ ලකුණු 1යි. 3යි 3යි 6යි ඕ ලකුණු 1යි. 374 විතරයි ලකුණු දීලා තියෙන්නේ. ඒක හරිය අසාධාරණයි. ලකුණු දෙකක්වත් මෙතන අවම වශයෙන් ලැබෙන්න ඕන. ලකුණු 1යි දීලා තියෙන්නේ. 374. ඊළඟ අපි එනවා ප්‍රශ්නාංක 4ට මෙම ශ්‍රේණියේ 61 වන්නේ කීවෙනි පදයේද කියලා අනිත් පැත්තට අහනවා. 61 වන්නේ කීවෙනි පදයේද කියලා තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. මම එනවා දැන් 4 වෙනි ප්‍රශ්නයට රෝමිලා ක්‍රමාංක 4. ප්‍රශ්නාංක 4. මේ 4 වෙනි ප්‍රශ්නේ අහන්නේ 61 වන්නේ කීවෙනි පදයේද? එහෙනම් අපි ඒත් ගන්නේ අර සූත්‍රයම තමයි පුතා. ඒක අපිට මෙහෙම ලියන්න එක වඩා වාසි ඒ දන එන්දින එක වාරයක් d සමානයි tn කියලා මම අනිත් පැත්තට ගත්තා. ඒ කියන්නේ එතකොට මේකේ සුපුරුදු පරිදි 5යි n දන්නේ නැහැ එකක් අඩු වුණා d කියන්නේ 4යි මේක අපි සමාන කරනවා කීයටද 61ට 61ට සමාන කරනවා. දැන් අපි මොකද කරන්නේ මෙතන වරහන් ඉවත් කරගෙන සුළු කරලා සමීකරණය විසඳනවා. 5 එකතු කිරීම වරහන ඉවත් වෙන පුතේ 4 වරක් n 4යි n අඩු කිරීම 4 වරක් 1 4 සමානයි 61යි. ඔන්න ඔය විදියට. දැන් මෙතන ඔයගලන්ට පේනවා 5න් 4ක් අඩු වෙනවා. එතකොට 1 එකතු කිරීම 4යි n සමානයි 61යි. එතකොට එකක් අඩු වෙනවා. මෙතනිනුත් එකක් අඩු වෙනවා. මේ එකට එක අයින් වෙනවා. 4යි n සමානයි මෙතන 60යි. එතකොට පුතේ අපි 4න් දෙපැත්තම බෙදනවා. 4න් දෙපැත්තම බෙදනවා. මෙයත් 4න් බෙදනවා. 4ට 4 ඉවත් වෙනවා. n සමානයි 64න් බෙදුවාම 15යි. අපි අවසානයේ පිළිතුර ගලපනවා. ඒ නිසා 15 වන පදය 15 වන පදය 61 වේ කියලා අපි කියනවා. 15 වන පදය 61 වේ. ඔන්න ඔහොමයි. එහෙනම් පුතේ 61 වන්නේ කීවෙනි පදයේද? 15 වෙනි පදය. එතනට ලකුණු 3ක් පිරිනමනවා. එකක් තමයි ආදේශයට ඊළඟට පුතේ n අඩු කිරීම එක මෙන්න මේ 4යි n 60ට අවසානයේ 61ට ඒ අනුව ලකුණු 3යි. ඒ අනුව ඕගොල්ලන්ගේ 7 වෙනි ප්‍රශ්නේ ලකුණු 10 බලන්න ඕගොල්ලෝ රැකගත්තද කියලා. රැකගත්තද නැත්නම් ඒ දීලා තියෙන 10 තමන් අඩු කරගත්තද කියලා බලන්න. මේකේ මහා ලොකු කාරණාවක් ඉස්මතු වෙන්නේ නැහැ. සූත්‍රයේදීම තමයි තිබුණේ. ඒක සාකච්ඡා ගැටලුවක්. මෙහා සම්බන්ධව ඔයගලන්ට මොනවා හරි අහන්න තියෙනවනම් දැන් අහන්න පුළුවන්. ගැටලුවක් තියෙනවනම් අපහැදිලිකමක් තියෙනවනම් කියන්න. ඔව් නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ ඔබට ගැටලුවක් නැති බවයි මම හිතනවා ඔයගොල්ලෝ හරියට වැඩේ කරගෙන යනවා ඇති කියලා. ලකුණු 10ක් අරගෙන ඇති කියලා මම උපකල්පනය කරනවා. අපි එහෙනම් පුතේ 8 වෙනි ගානට එන්න හදන්නේ. 8 වෙනි ගැටලුව. ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8 ගොඩ නැගෙන්නේ නිර්මාණ ජ්‍යාමිතියට අදාළයි. මම ඔබට කිව්වා ජ්‍යාමිතියේ ගැටලු 3ක් එනවා පුතේ මේකේ. ජ්‍යාමිතියේ ගැටලු 3ක් එනවා. එකක් නිර්මාණ ගාන ඊට පස්සේ ඔප්පු කිරීම 3ක් එනවා. දෙකක් එනවා. නිර්මාණයක් කියන්නේ ගොඩනැගීමක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා construction කියලා. ගොඩනැගීමක් තියෙන. එහෙනම් ඔබ මේ නිර්මාණය කරන්නට පෙර මේකේ පුංචි දල අවබෝධයක් ඔයගොල්ලෝ දකින්න ඕන, ගන්න ඕන. මොකද්ද මේකේ කරන්න තියෙන්නේ? පියවර පොඩ්ඩක් විනාඩියක් දෙකක් අරන් කියවන්න. AB සෙන්ටිමීටර් 7.5යි BAC අංශක 60යි ABC කෝණයේ අංශක 45ක් වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. C සිට AB රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න. A හා C ලක්ෂ වලට සමදුරින් පිරි ලක්ෂ වල පතේ නිර්මාණය කරන්නලු. මේ විදිහට මේ කාරණා කියනවා. අවසානයේ වෘත්තයක් ඔබලා වන්දවන වෘත්තයේ අරේ මැනලා ලියන්නත් කියනවා. වෘත්තයේ අරේ මැන ලියන්න කියනවා.
අපි බලමු එහෙනම්. 8 වෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක 8 මෙහෙමයි එන්නේ. AB සමානයි සෙන්ටිමීටර් 7.5යිද BAC අංශක 60ද ABC අංශක 45ක් වූ ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්නයි. එවනම් පුතේ අපි මුලින්ම මේකෙදී සරල ධාරය හා කවකටුව පමණයි භාවිතා කරන්නේ. අපි මේ විදිහට සරල රේඛා ඛණ්ඩයක් රේඛාවක් අඳිනවා. ඊට පස්සේ අපි එක තැනක අංශ ලක්ෂය ලකුණු කරනවා. හොඳට පැන්සල පාවිච්චි කරන්න ඕන. HP පැන්සලක් පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. ඊට පස්සේ පුතේ අපි ඒතන ඒ අන්ත ලක්ෂය නම් කවකට්ටට බිඳුවේ ඉඳන් අංශක 7.5ක් ගන්න. ඒ වල තියලා අපි ඡාපය අඳිනවා පුතේ අනිත් කෙලවර. මේ ඡාපේ කවකට්ටෙන් අඳිනකොට ඇඳුන්නේ නැහැ කියලා නිදහස් අතින් අඳින්න යන්න එපා. දැන් මං ඇඳා වගේ. මම උපකරණ මෙතන භාවිතා කරන්නේ භාවිතා කරන බව ඔබට පෙන්නනවා මෙහෙම කරන්න කියලා. එතකොට මෙතන B කෙලවර මේ දුර වෙනවා පුතා සෙන්ටිමීටර 7.5. හරිනේ? කොහොමද? ඊළඟට BAC කෝණය BAC අංශක 60යි. BAC අංශක 60යි. අංශක 60 නිර්මාණය ඔබට මතක ඇති. ඒ වල කවකටු තුල තියලා අපි ඡාපය අඳිනවා. මේ රේඛාව ඡේදනය වන පරිදි. ඊට පස්සේ ඡේදන ලක්ෂයේ කවකටු තුල තියලා මේ ගත්ත දුරම අරය කරගත්ත දුරම තමයි මෙතනට ගන්න වෙනස් කරන්නේ ඡාපය අපි අඳිනවා. මේ මැදලා අර ඒ ඡාපය අඳිනවා. ඊට පස්සේ අපි මෙයාව මෙහෙම දික් කරනවා. එතනින් ඒ ඡේදනයේ වෙච්ච තැනින් අපි දික් කරනවා. එහෙනම් මෙතන කෝණය අනිවාර්යයෙන්ම අංශක 60ක් වෙනවා. ඊළඟට ABC අංශක 45යි. මෙතනින් අංශක 45ක් ගන්න ඕන. අංශක 45ක් ගන්න හොඳම විදිහ තමයි පුතාලා දන්නවා මෙතන අංශක 90 ඇඳලා අපිට සමච්ඡේදනය කරා නම් හරි. එතකොට B වල කවකටු තුල තියලා අපි මේ B වල කවකටු තුල තියලා අපි දෙපැත්තට ඡාප දෙකක් ගන්න ඕනේ. B වල කවකටු තුල තියලා. ඊට පස්සේ මෙතන ඡේදන ලක්ෂය ඉඳන් මේ කෙටි ඡාප ගන්න පුතා ලොකුවට ගන්න එපා. කැමති දුරකින් අපි ඡාපය අඳිනවා. දුර වෙනස් කරන්න ඒක ඡේදනය කරනවා. මේක අපි කඩ රේඛාවකින් මොහොම අඳිනවා. එතකොට අපි දන්නවා මෙතන 90ක් හැදෙනවා. අංශක 90 මෙතනත් 90ක්. අපිට 45ක් ඕනේ. එතකොට අපි මේ 90 සමච්ඡේදනය කරනවා. B වල තියලා අපි මේ රේඛා දෙකම ඡේදනය වන පරිදි ඡාපය අඳිනවා. එකම මෙහෙමයි. අරේ වෙනස් කරගන්නේ කෝණ සමච්ඡේදකේ මෙතන තියලා ඡාපය අඳිනවා. මෙතන තියලා ඡේදනය කරනවා. ඊට පස්සේ අපි ওই විදිහට යා කරනවා. මෙයා පුතේ අංශක 45. ඔබට මතක ඇති. අංශක 60 45 අපි නිර්මාණය කරපු විදිය. එතකොට මෙතන C ABC වැඩිපුර ඇඳලා තියෙනවා නම් ඇතුවට කමක් නැහැ. හැබැයි ඡේදනය වෙන බව පෙන්වන්න ඕනේ. මෙතන ළඟටම මකන්නේ නැහැ. ඊට පස්සේ අපිට කියනවා C සිට AB රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්නලු. C සිට AB රේඛාවට ලම්බකයක්. අපි මූලධර්මයක් විදිහට ඉගෙනගෙන තිනවා සරල රේඛා ඛණ්ඩයට බාහිර ලක්ෂයක ඉඳන් ලම්බකයක් නිර්මාණය. බාහිර ලක්ෂයක සිට ලම්බකයක් නිර්මාණය. එතකොට අපි කරන්නේ පුතා මේ දුරට වඩා වැඩි දුරක් අපි කවකට තුලට කවකටට අරගෙන මනින්න ඕනේ නැහැ. මේ දුරට වැඩි දුරක් අරන් අපි මෙතන කවකට තුල තියලා ඡාප දෙක අපි ඔහොම අඳිනවානේ. මේ වෘත්තෙන් කොටස් දෙක. වෘත්ත ඡාප දෙක අපි අඳිනවා. ඊට පස්සේ මෙතන ඡේදන ලක්ෂය තියලා අපි ඡාපය අඳිනවා කැමති අරයකට. ඒ අරය වෙනස් කරන්නේ නැහැ පුතේ. මෙතන ඉඳන් අපි ඡේදනය කරලා මෙයාව අපි ඔහොම යා කරනවා. අනිවාර්යයෙන්ම එතකොට මෙයා ලම්බකයක් බවට පත් වෙනවා. ඕක තමයි අපි මෙතන මූල ධර්මයේ භාවිතා කරන්නේ. මෙතන එනම් පුතේ භාගයට වැඩි දුරක් අරගෙන අපි මේ ඡාප දෙක ওই විදිහට අඳ ගන්නවා. මතකයි? ඕම. මෙතන තව කටු තුල තියලා ඡාපය අඳිනවා. දුර වෙනස් කරන්නේ මෙතනින් අඳලා අපි ඔක කොහොම යා කරනවා මෙතන අනිවාර්යයෙන්ම ලම්බක වෙනවා. එතකොට C සිට AB රේඛාවට ලම්බකයක් අපි නිර්මාණය කරා. ඊට පස්සේ අපි කියනවා A හා C ලක්ෂවලට සමදුරින් පිහිටි ලක්ෂවල පතේ නිර්මාණය කරන්න. A හා C ලක්ෂවලට සමදුරින් පිහිටි ලක්ෂවල පතය. අචල ලක්ෂ දෙකට සමදුරින් චලනය වන්නා වූ ලක්ෂයක ගමන් මඟ. ඒ කියන්නේ පුතා අචල ලක්ෂ දෙකකට AC මම වෙනම පෙන්නන්නේ AC අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයේ පතේ වෙන්නේ ඒ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. එතකොට අපි කරන්නේ මේ දෙන්න යා කරලා භාගයට වැඩි දුරක් ගන්නවා අපි අරන් පුතේ ඡාපයේ දෙපැත්තටම අපි ගන්නවා ওই විදිහට. දුර වෙනස් කරන්නේ මෙහෙම ගත්තා අපි මෙහෙම යා කරා. මේ දෙපැත්තේ දුරවල් දෙක සමානයි මෙතන අංශක 90යි.
එහෙනම් ඒ වගේ අපි ඒ සීටක් ගන්නවා. භාගයට වැඩි දුරක් අරන් මෙතනින් ඡාපය අදිනවා, මෙහින් ඡාපය අදිනවා. දුර වෙනස් කරන්නේ මෙහෙම ඡේදනය වෙන පරිදි අදිනවා. අපි මෙහෙම යා කරනවා. එතකොට පුතා මෙන්න මෙතන දුරවල් දෙක සමානයි. මෙතන අංශක 90 හැදෙනවා. නේ? ඊළඟට අපි කියනවා එම පතයන් හා සීහිතියන්ටි ලම්බ සමච්ඡේදකයේ ඡේදනය වන ලක්ෂය O ලෙස නම් කරන්නලු. මෙතන O කියලා නම් කරන්නලු. O කියලා නම් කරන්නලු. OA අරේ වන පරිදි ඔව් කියන්නේ. මේ ක්ලාස් මේ රෙකෝඩ් එක දානවද YouTube channel එකට? ඔව් ඇයි එහෙම වෙන්නේ? ස්ක්‍රීන් එක පේන්නේ නැහැ සර්. අයින් වෙලා පොඩ්ඩක් සම්බන්ධ වෙන්න බලන්න. උතන නම් ඉන්ටර්නෙට් වල මොකක් හරි අප්ලෝඩ් වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. රෙකෝඩ් එක නම් රෙකෝඩින් යනවා පුතේ. රෙකෝඩින් එක සාර්ථක වෙනවා කියලා මට මැදක් හරිය කියන්න බෑ. මොකද ඒකත් අර සේව් වුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. දැන් මෙතෙක් කල නම් එහෙම වුණේ නෑ. අටේ පන්තියේ එකක් එහෙම තමයි උනේ. මේ රෙකෝඩ් වෙනවා. හරි. බලමු. මම උපරිම උත්සාහ කරන්නම් ඒක මෙහෙම කරන්න. එතකොට මෙතන O ලෙසගෙන OA අරය ඌ වෘත්තය අඳින්න. OA අරය වෙන වෘත්තය අඳින්න. එතකොට OA අරය වෙන වෘත්තය අපි ඇඳොත් මේ වෘත්තය අනිවාර්යයෙන්ම පුතා මේ C කියන ලක්ෂය හරහා යන්න ඕන. C කියන ලක්ෂය හරහා ඕම යන්න ඕන. මම ඇඳ වගේ නෙවෙයි. ඔබේ නිවැරදි නිර්මාණය මා දලසටහනක් කරලා දෙන්න. ඔන්න ඔය විදිහට නිර්මාණය වෙන්නේ. එහෙනම් ඔබ බාහිර ලක්ෂයේ ඉඳන් රේඛාවට ලම්බකයක් අඳින විදිය මතක් වෙනවා. ලම්බ සමච්ඡේදකයේ ගොඩනගන විදිය මතක් වෙනවනේ. ඒ කාරණා. මෙතන කෝණ සමච්ඡේදක මතක් වුණා. එකම දෙයයි මතක් වුනේ නැති සමාන්තර රේඛා නිර්මාණය. හරි. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න. වෘත්තයේ අරය අහනවා. වෘත්තයේ අරය. දැන් මට ඔයගොල්ලෝ කියන්න මම නම් කරන්න. වෘත්තයේ අරය කීයද ආවේ? වෘත්තයේ අරය. තක්සරණි කීයද ආවේ වෘත්තයේ අරය? තත්සරණි නැද්ද? ඉන්නවා කතා කරන්නේ නැහැ හොරට. එහෙමද? මයික් එක වැඩ කරන්නේ නැද්ද? හරි. ලවිඳු පසන් කීයද ආවේ අරය? ඇඳලා නැද්ද? මෙවැනි සකිත්මා අරය කීයද ආවේ? රන්දිව් විනුක මේ ළමයිට නිින්ද ගිහිල්ලාද? කියන්නේ ඈ 3.1යි අර අම්මා කියනකම් හිටියා නේද? 3.1යි 3.1 3.1 ඉරුෂි කීයද ආවේ? ඉරුෂි අරය ඉරුෂි ටියාරා මේ ළමයි ලැජ්ජාවට ඉන්නවද? නැත්නම් ඇඳලා නැද්ද? දනිත කියන්න කීයද ආවේ? ඉතින් ඔයගොල්ලන්ගෙන් මේ උදව් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කරාද නැද්ද කියලා. අනිවාර්යයෙන්ම දැන් මේ මොහොතේම ඔයගොල්ලෝ මේකේ පින්තූරය WhatsApp කරන්න. මට WhatsApp කරන්න ඕන. හරි? කතා කරගන්න බැයි නම් අනිවාර්යයෙන්ම කවිදු කීයද ආවේ? කවිදු විමුක්ති සර් කීයද ආවේ? 3.2 3.1 2යි නෙතාරා කීයද ආවේ? නෙතාරා කීයද දු ආවේ? යනුක කීයද ආවේ? යනුක
යනුක ඇයි පුතේ මම මෙච්චර බෙරියන් දෙන ඕගොල්ලෝ උත්තරයක්වත් දෙන්නේ නැත්තේ ඇයි? ආවේ නැත්තම් ඇන්දේ නැහැ කියන්නකෝ. ළමින්දු Sir. ඔව් කියන්නේ. යනුක කීයද ආවේ පුතා? ඇන්දද? අඳින්න බැරි වුණාද? 2.8. 3.8ක්. දැන් 2.8ක්ද? පැහැදිලි වුණේ නැහැ පුතේ. 3.8. 3.8ක්. ලොකු වෙනසක් තියෙනවා. ලවිදු කීයද ආවේ? ලවිදු විජේ වික්‍රම පුතා ඇන්දද ඔක කරාද? ලවිදු අසනීප තත්ත්වයෙන් ඉන්නේ. හරි පුතා අහුනේ නැහැ කමන්නේ. ඔව් දැන් මම ගොඩ දෙනකින් ඇහුවා මට උත්තර ලැබුණේ නම් 3-4 දෙනයි. 3.1 ඒ කිට්ටුවට තමයි පුතේ එන්නේ මේක. ඒ හින්දා මේකේ මාර්කින් ස්කීම් එකේ නම් උත්තරයක් දීලා නැහැ. නමුත් 3.1 3.2 පිළිගන්න පුළුවන්. යෙනුක පුතා පොඩ්ඩක් නැවත මිනුම් බලන්න ළඟපාතේ හිටියනම් මට ඉතින් බලන්න තිබුණා. ඕගොල්ලෝ WhatsApp කරත් මට ඒකේ මිනුම් බලන්න අමාරුයි. ඒක තමයි ඕගොල්ලන්ගේ ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ වැරද්ද මොකද්ද කියලා තමන්ම හොයාගන්න ඕන. අපේ දෙන උපදේශ මත. ඒ තමන්ට වැරදුනේ කොතනද කියන එක තමන් හොයාගත්තොත් තමයි මේ කාරණාව සාර්ථක වෙන්නේ. ඒතකොට මේ වැරද්දට හේතුව මොකක්ද කියලා ඊට පස්සේ ආයි හොයන්න ඕන. මුලින්ම වැරද්ද හොයන්න ඕන, වැරද්දට හේතුව හොයාගන්න ඕන. ඊට පස්සේ පුතේ ඒකට පිළියමක් යොදා ගන්න ඕන. එවැනි අවස්ථාවන් නැවත නොවන පරිදි ඊට පස්සේ වැඩ කටයුතු කරන්න ඕන. මං හිතනවා ඕගොල්ලන්ගෙන් මීට වඩා මට සහයෝගයක් ලැබෙයි කියලා. මං අහනකොට විශේෂයෙන් ඉන්නවා දැන් මම මේ අහන්නේ මෙතන ඉන්න අයගෙන්. ඉන්නේ නැති අයගෙන් නෙවෙයි. මට මෙතන හොඳට පැහැදිලිව පෙන්නනවා දැන් 26 දෙනෙක් සම්බන්ධයි. 26 දෙනාගේ නම් ගම් ඔක්කොම මට පැහැදිලිව පේනවා. ඉතින් මම ඔබ හොඳ ආකාර දන්නවා මෙතන ඉන්නවා කියලා. ඒතකොට ඉන්න හින්දා නමක් කිව්වහම පුතේ මට උත්තරේ ලැබුණ නැති වුණත් කමන්නේ. ඔබ ඉන්නවා ඉන්නවා කිව්වත් මට ඒක ඇති ඔබ ඇන්දේ නැත්නම් ඇන්දේ නැහැ කියන්න. ඒකත් ගැටලුවක් නැහැ. මම ඕගොල්ලන්ට දොස් කියන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ගේ වගකීම ඕගොල්ලෝ පැහැර හැරියොත් පුතේ ඒකේ අවාසිය ඕගොල්ලන්ටමයි එන්නේ. මොකද දැන් මම මේ හවස මේක විශේෂයෙන්ම දැම්මෙත් ඕගොල්ලන්ට උදේ ඉඳන් තව කාලය ඕගොල්ලන්ට ලැබුණා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. නේ? ඒ හින්දා මේකට දැන් සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඕගොල්ලන්ගේ පිළිතුරු ඒ කියන්නේ පුතාලා වෙලාවට නිශ්චිත වෙලාවට පිළිතුරු ලබාගෙන ඒ පිළිතුරු ළඟ තියාගෙන තමයි මේකට සම්බන්ධ වෙන්න ඕනේ. නේ? එහෙම වුණොත් තමයි වඩා සාර්ථක වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මීට වැඩිය සක්‍රියව මේකට දායක වෙයි කියලා. හරි? නැත්තම් අපි දරන වෙහෙසත් අපරාධයන්නේ නේ? right. එහෙනම් 9 වෙනි ප්‍රශ්නෙට අපි එන්නේ ඉස්සෙල්ලා මෙයාගේ ලකුණු බෙදීම කරමු. ලකුණු බෙදීම මෙයාගේ ලකුණු බෙදන්නේ AB රේඛාව ඇඳීමට ලකුණු එකක් ගන්නවා. හරියටම දාගන්න මම මේ කියන උපදේශ එක්ක ඔබ හරියට බලන්න මේ මිනුම් හරිද කියලා. AB රේඛාව අඳිනවට AB හරියට මෙන්න එපා පුතා සෙන්ටිමීටර් 7.5ක් හරියට බලන්න 7.5 තියනවාද තියෙන්නේ එකක් හම්බ වෙනවා. අංශක 60ට එකක් හම්බ වෙනවා. අංශක 45ට එකක් හම්බ වෙනවා. ඊට පස්සේ පුතේ මේ පළවෙනි කොටසට එන්නේ ලකුණු 3යි. මේ පළවෙනි කොටසට ලකුණු 3යි. දෙවෙනි කොටසට අපි ගියොත් ලම්බකය නිර්මාණය කිරීම අපි ඡාප බලන් අනිවාර්යයෙන්ම ඡාප හරිද කියලා බලනවා. ලම්බකය නිර්මාණයට මම මේක සංකේත වලින් දැම්මේ. ඒකට පුතා ලකුණු දෙකක් ඔබට පිරිනමනවා. ඊට පස්සේ AC ලම්බ සමච්ඡේදකයේ නිර්මාණයට ලම්බ සමච්ඡේදකයේ නිර්මාණයට මෙතන ලම්බකය නිර්මාණය හරි. මෙතන ලම්බකයේ නිර්මාණය අනිත් එක ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය. එතනටත් ලකුණු දෙකක් ලැබෙනවා. කෝලක්ෂයේ ලකුණු කිරීම කේන්ද්‍රයේ ලකුණු කිරීමට එකක් හම්බ වෙනවා. වෘත්තය ඇඳීමට එකක් හම්බ වෙනවා. අරය මැනීමට එකක් හම්බ වෙනවා. ඕට එකයි වෘත්තය අඳිනවට එකයි අරය මැනීමට එකයි. අරය 3.1 3.2
හෝ 3 ආසන්නයේ තියෙනවා නම් ඔබට ඒ ලකුණු ලැබෙනවා. හරි? ඔන්න ඔහොමයි නිර්මාණ ගැටලුව. නිර්මාණ රේඛා පැහැදිලි වෙන්න ඕන. මේක නිකම් සංකීර්ණ වෙන්න බෑ. අනවශ්‍ය පරිදි නිර්මාණ රේඛා දික් කරන්න එපා. නිර්මාණ රේඛා නෙවෙයි මෙතන අපිට ඉස්මතු වෙන්න ඕනේ. නිර්මාණය ඉස්මතු වෙන්න ඕනේ. නිර්මාණය. තේරුණාද? සමහර වෙලාවට ඕගොල්ලන්ගේ නිර්මාණ රේඛා තමයි ඉස්මතු වෙන්නේ. නිර්මාණ රේඛා යොදාගන්නේ නිවැරදිව නිර්මාණය ගොඩනැගීමට මිසක් මෙතන නිර්මාණ රේඛා නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න. සමහර අයගේ අපිට හොයාගන්න බෑ මේකේ ලනු කෑලි එහෙම මෙන් ඇදලා වගේ නිර්මාණය ගොඩනැගිලා නැහැ. වෘත්තය පේන්න නැහැ. ඒකට හේතුව ඔයගොල්ලෝ අර අනවශ්‍ය පරිදි නිර්මාණ රේඛා දික් කරනවා. දැන් අපි මේ ඡාප දෙකක් එකිනෙක ඡේදනය කරන්නේ පුතා. මේ ඡාප දෙක එකිනෙක ඡේදනය කරන්නේ මේ ලක්ෂ්‍ය හඳුනා ගැනීමට පමණයි. ඒකට ඉතින් මේ මහා ලොකුවට දිගට ඡාප අඳින්න අවශ්‍ය නැහැ. අපිට කෙටි ඡාප දෙකකින් අපිට මේ ලක්ෂ්‍ය හොයාගන්න පුළුවන්. හැබැයි මේ ඡාප දෙක ඇඳපු බවට සාක්ෂි තියෙන්න ඕන. සාක්ෂිය තියෙන්න ඕන. අපි නිර්මාණ මූලධර්ම භාවිතා කරලාද කියලා බලන්නේ අන්නේ සාක්ෂි මත පදනම් වෙලා. හරි පුතේ. යමක් ඔබට අහන්න තියෙනවා නම් ඒකම අහන්න සද්ද නැතුව ඉන්න එපා. ඉගෙන ගන්න උඹට ලැජ්ජ බය අවශ්‍ය නැහැ. මොකද අපි සියලු දෙනා දන්නේ නැහැ. නේ අපි දන්නේ ටිකයි. ඒ දන්න ටික අපි හුමාරු කරගන්නවා. ඉගෙනීම කියන්නේ දන්නා දේ නොදන්නා දේ හඳුනා ගැනීම සොයාගෙන යෑම. right. එහෙමනම් අපි එනවා පුතා ප්‍රශ්නාංක 9ට. ප්‍රශ්නාංක 9 සකස් වෙන්නේ ශ්‍රේෂ්ඨඵල පරිමාවලින්. අයිති වෙන මාතෘකාව මිනිතය. මිනිතය කියන තේමාවට තමයි පුතේ මේක අයිති වෙන්නේ. ඔන්න බලන්න. මේකේ ප්‍රශ්නාංක 9 මේකේ තියෙනවා පුතා සිලින්ඩරයක්. ඝන සිලින්ඩරයක්. සිලින්ඩරාකාර වාදනයක් නේ. මේව සිලින්ඩරාකාර වාදනයක් දීලා තියෙනවා. මේකේ දීලා තියෙන තොරතුරු තමයි මේ වාදනයේ පරිධිය. පරිධිය කියන්නේ වටේ දිග. සෙන්ටිමීටර් 88යි පරිධිය. මම මේ බලන්න ගාන කියවන ගමන් පුංචි දල සටහනක් අඳිනවා. මෙයාගේ උස දීලා තියෙනවා සෙන්ටිමීටර් 20යි. සෙන්ටිමීටර් 20යි. මෙම වාදනයේ පරිමාව ගණනය කරන්නලු. මෙම වාදනයේ පරිමාව. අපි දන්නවා සිලින්ඩරාකාර වාදනයක පරිමාව ගොඩනැගෙන්නේ පුතේ V සමානයි. මේ අපි දන්නවා මෙයා ඍජු ප්‍රිස්මයක් ලෙසත් සලකන්න පුළුවන්. අපි මෙයාගේ ඉන්නේ හරස්කඩ වර්ගඵලය නැත්නම් ආධාරකයේ වර්ගඵලය උසෙන් ගුණ කරනවා. pi r වර්ගයේ ගුණ කිරීම h. ඔක තමයි සූත්‍රය. එතකොට මේවා මතකේ තියාගන්න සමහර වෙලාවට ප්‍රශ්න පත්‍රයේ දෙන අවස්ථාවක් තියෙනවා. දෙනකන් ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපේ මේ ගණිතයේ අපි මේවා හඳුනගෙන මතකේ තියාගන්න. එතකොට අපිට මෙතන අභියෝගයක් ලෙස එන්නේ අරය. මේ අරය අපිට අවශ්‍යයි. අරය දීලා නැහැ. එහෙමනම් අපි පළවෙනිම හොයන්න වෙනවා පුතා මෙයාගේ අරය. අරය සොයන්න අපි යොදා ගන්න සූත්‍රය මෙයාගේ වටේ දිග 2πr අපි r සෙවීම කියලා ලියලා අපි හදුවොත් තවත් හොඳයි. 2πr සමානයි 88යි. ඔන්න ඔහොමයි. එතකොට අපි මෙතන එනවා 2π කියන්නේ 7න් 22යි r සමානයි 88යි. එතකොට පුතේ මෙතන මෙහෙම සුළු කරන්න පුළුවන්. මේ බලන්න මම ඉතාල පහසු කරගන්න 22 ඒවා 1යි 22 ඒවා 4යි. එතන මම සුළු කරගත්තා. ඊළඟට මෙතන එනවා 7න් 2යි r සමානයි 4යි. දැන් මම හරයයි ලවයයි දෙකම ගුණ කරනවා පුතේ 2න් 7. 2න් 7න් සුළු කරනවා. 2ට 2 7ට 7 ඉවත් වෙනවා r සමානයි 2 ඒවා 1යි 4ට 2යි දෙවරක් 7 14යි. දුවේ පුතේ අරය 14යි. ඒ අරය මෙතනට ගන්නවා 7න් 22යි 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 4 අපි සුළු කරා 7 ඒවා 1යි 7 ඒවා 2යි එතකොට පුතේ මෙතන එනවා 44 ගුණ කිරීම 14 7න් ගුණ කරාම 4ක් 4 28යි 4ක් 1 7යි 2යි 9යි 28යි 9යි දැන් මට මේක ගුණ කරන්නයි තියෙන්නේ මම කරේ 22 දෙකෙන් ගුණ කරා 14 7න් ගුණ කරා 98 ගුණ කරනවා පුතේ 44න් එතකොට මෙහෙමයි 8 වරක් 4 32යි 2යි 3යි 9 වරක් 4 36යි 3යි 39යි එතකොට එන්නේ මෙතන 392යි එකතු කරාම 2යි 11යි 9යි 3යි 12යි 13යි 3යි 1යි 4යි 2යි 11යි 12යි 13යි 3යි 1යි 4යි
ඔබේ උත්තරේ 4312යි ඝන සෙන්ටිමීටර් වෙන්න ඕන. ඔබේ උත්තරේ පුතේ 4312යි. 4000 වැරදීමක් වෙලා තියෙනවද? බලන්න. මෙතන දෙවරක් දෙක 4යි 44යි. මෙතන එන්නේ 4ක් අතර 27යි 4ක් එක 7යි 8යි 9යි. මෙතන එන්නේ 8 වරක් 32යි. උස ගත්තේ නෑනේ මට මෙතන වැරදීමක් වුණා ඒක තමයි. මෙතන 20යි. උස 20යි පුතේ. සෝරි මෙතන මම උස මේ 7යි කියලා අරන් තියෙන්නේ නේද? උස 20යි. ඒක තමයි වෙනස් වුනේ උත්තරේ. එතකොට එන්නේ මෙතන ආයි නැවත 44 ගුණ වෙනවා පුතා. 14 2යි 280ෙන් ගුණ වෙන්නේ. 280. එතකොට අපි 44 28න් ගුණ කරනවා 8 වරක් 4 32යි 3යි 8 වරක් 32යි 3යි 35යි දෙවරක් 4 8යි දෙවරක් 4 8යි 2යි 13යි 8යි 3යි 11යි 12යි එතකොට පුතේ මෙතනට එන්නේ 12320යි ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර 12320යි එහෙමයි නේ මට මෙතන 20 නෙවෙයි මම අරන් තිබුණේ 7 කියලා. මේ 20 පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඔන්න ඔහොමයි පුතේ උත්තරේ එන්න ඕන. අපි මේකේ ලකුණු ටික බෙදලා ඉවර කරගමු ඉස්සෙල්ලා. යමක් අහන්න තියෙනවා නම් අහන්න. අපිට මෙතන පරිධිය දීලා අරය එතකොට අපිට හොයාගන්න උනා. මේක ව්‍යුහගත නොවන ආකාරයේ ප්‍රශ්නයක්. එතකොට අපි අරය හොයාගෙන ඒ අරය තමයි පරිමාවර්ත සූත්‍රයට ආදේශ කරේ. එතකොට මෙතන එනවා මෙන්න මේ පියවරට එක ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ මේ පියවරට එක ලකුණක් එනවා 14ට එකක් එනවා. නෑ පුතා මේ පියවරට නෑ ලකුණ. මෙතනට එකයි හම්බ වෙන්නේ. ලකුණු දෙකයි. ඊළඟට මෙතන ආදේශ කරනවට එක ලකුණක් ලැබෙනවා. ඊළඟට 12320ට එක ලකුණක් ලැබෙනවා. සමස්ත ලකුණු මෙතන පුතේ ඒ කොටසට එන්නේ ලකුණු 4යි. ලකුණු 4යි. ඒ ටික හරියට දාගන්න. ඒ කොටසට ලකුණු 4ක් ලැබෙනවා. පැහැදිලි? ඒ කොටසට ලකුණු 4ක් ලැබෙනවා. අපි එනවා පුතේ B කොටසට දැන්. B කොටස තියෙන්නේ ලඝු ගණක භාවිතය. 10 පාදේ ලඝු ගණක භාවිතය තමයි පුතේ B කොටසේ තියෙන්නේ. මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ හදලා ඇති. මේකෙන් අපිට ලඝු ගණක මතක් වෙන්න ඕන. නේ ලඝු ගණක නීති අපි මෙතන දෙකයි භාවිතා කරන්නේ. තුන්වෙනි නීතිය අපි 11 දී ඉගෙන ගන්නවා. ලඝු ගණක භාවිතයෙන් අපි සංකීර්ණ සුළු කිරීම ඉතා පහසුවෙන් අපිට කරන්න පුළුවන්. ජෝන් නේපියර් හෙන්රි වික්ස්ලා මතක් වෙන්න ඕන නේ. එතකොට මේකේ B කොටස ඒ තමයි 9 වෙනි ප්‍රශ්නේ B කොටස 78.5 ගුණ කිරීම 9.32යි එක බෙදීම 342.6 හරිද? එහෙනම් අපි මෙයාගේ උත්තරේ x කියලා සලකනවා. x කියලා අපි සලකනවා. එතකොට අපි එනවා log x වලට ලඝු ගණක අංකණය ලඝු 78.5 එකතු කිරීම ලඝු 9.32 අඩු කිරීම ලඝු 342.6. ඔන්න ඔහොම එනවා. දැන් මට උදව් කරන්න මං අහන අය උත්තර දෙන්න. මෙතන එතකොට අපි ලඝු ගණකයේ හෙව්වොත් පූර්ණාංශයෙන් 1. මට කියට ලඝු ගණකය අදීශ පුතා කියන්න මෙතන කීයද ආවේ ලඝු ගණකය 78.5 10 පාදේ ලඝු ගණකය අදීශ ඔක හදන්න බැරි වුණා. එතකොට කියන්න බලන්න අමාශි කියන්න පුතා මෙතන ලඝු ගණකය 1.89449 1.89449 පුතා හරි ඒක තමයි උත්තරේ. මෙතන බිඳුවයි දශම පූර්ණාංශය එන්නේ නේද? මම පූර්ණාංශය කිව්වා. මට මේකේ කියන්න දිනුක කියන්න මෙතන ලඝු ගණකය. දිනුක හැදුවේ නැත්තම් හැදුවේ නැහැ කියලා හරි කියන්න පුතේ. අර අදීශ කිව්වා වගේ.
චතුමි කියන්න බලන්න මේකේ. චතුමි මයික් එක දැන් හරිද? චතුමි ප්‍රතිචාරයක් නැහැ. දිල්මි දිල්මි කියන්නේ ඊළඟ දිල්මි ෂෙහාරා. හදලා නැහැ කියලාවත් කියන්නේ පුතේ. හදුවේ නැත්තම්. 9යි 6යි 9යි 4යි ඒ මට උත්තරේ දුන්නේ කවුද? අදීශ. දැන් අදීශ හැදුවේ නැහැ කිව්වේ. මන් දැන් බැලුවසලා කීයද එන්නේ 9යි 6යි 9යි 4. ඒක විතරක් බලලා හරියන්නේ නැහැ. ගාන හදලා තියෙන්න ඕන. හරි. එතකොට මෙතන පූර්ණාංශයත් එක්කම මට කියන්න ලඝු ගණකය පූර්ණාංශයත් එක්කම කියන්න බිසත් කියන්න පූර්ණාංශයත් එක්කම බිසත් තෙපුලි කියන්න තෙපුලි තෙපුලි ඔකිදු කියන්න බලන්න ඔකිදු හරි මම බහක් කියන්නේ කො මේගොල්ලන්ගේ දෙමව්පියෝ එහෙම නැද්ද ළඟපාත මේ ළමයිව මේ අතහැරලාද තියෙන්නේ මම මේ ළමා නිවාසයක උගන්වනවා වගේ ඉන්නේ දෙමව්පියන්ගේ රැකවරණයක් නැති දරුවන්ට මම උගන්වනවා වගේ දැන් දෙමව්පියන්ටත් ඇහෙන්න එපා මේ මං අහන එක. එතකොට දෙමව්පියෝ බලන්නේ නැද්ද මේ ළමයා මේ ගණන් හදලාද නැද්ද කියලා? නැත්තම් දෙමව්පියන්ව ළමයි පාලනය කරන්න ඕන නේ? මම දැන් නම් ගොඩක් කිව්වනේ. අපි යෝගින් එක්කෙනෙක් දෙන්නෙක් අපි හිතමු මයික් එක වැඩ කරන්නේ නැහැ කියලා. එක්කෙනෙක් දෙන්නේ අනිත් ඇහැරි ප්‍රතිචාරයක් දක්වන්න එපා. ඒ දක්වන්නේ නැහැ කියන්නේ ගණන් හදලා නැහැ කියන එකනේ මට තීරණය කරන්න වෙන්නේ. අපි ගණන් හදන්න නැතුව මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න එක ඉතින් සාර්ථක නෑ නේද? පසිදු වෙන විෂයක් වගේ නෙමෙයි මේව කටපාඩම් කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. මේ ගණිතය කියන්නේ අනිවාර්යයෙන්ම පුතේ තමන්ගේ ප්‍රැක්ටිස් එක පළපුරුද්ද තියෙන්න ඕන. ගණන් හදනකොට ගොඩක් තමන්ගේ චර්යාවේ වෙනස්කම් ඇති වෙනවා. මනස හිතන්න දකින්න පුරුදු වෙනවා, ස්පීඩ් එක හැදෙනවා, ගැටලු ඉතා ඉක්මනින් මතකයට ගන්න ශනික මතක ධාරිතාවය වැඩි වෙනවා. ඒ මොනවත්ම නැතුව මම මේ හරියට මේ ටෙලි නාට්‍යයක් වගේ මම මේක බෝඩ් එකේ හදනවා මේගොල්ලෝ බලාගෙන ඉන්නවා බලන් ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ හැබැයි නේද? ඉතින් මේකේ සාර්ථකත්වයක් මම දකින්නේ නැහැ. එහෙම වුණොත් එහෙම. තමන් අවබෝධ කරගන්න ඕන තමන් මේ කාලවකවානුව තුළ තමන් කොයි විදිහටද අධ්‍යාපන කටයුත්ත තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙනියන්න තමන්ගෙන් එන්න ඕන වෑයම නැත්තම් දායකත්වය මොකක්ද කියලා. තමන්ට පුළුවන් තමන්ගේ මනස හදාගන්න මට විනාඩියක් දෙන්න මනස හදාගන්න පුළුවන් නිකරුණේ කාලය ගත කරමින් නිකරුණේ නැතිනාස්ති වෙලා තමන් පසුබෑමකට ලක් වෙන්න පුළුවන් මේ කාලවකවානුව. ඒක හොඳටම ඇති. නේ? දැන් පාසල් නිවාඩු ඇත්තටම දැන් මේ කාලවකවානුව වෙනකොට අපි වෙන අවුරුදු වල පුදුමාකාර විදියට අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා දරුවෝ. ඉතින් ඒ දේවල් දැන් ඕගොල්ලන් ගොඩක් පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ උනන්දු වෙන්න ඕන ඒක ඒ විදිහට නොවන පරිදි මේ ලැබෙන දායකත්වයයි පෙළපොත්වල තියෙන උදව්වයි තමන්ගේ මානසික ශක්තියයි වැඩි කරගෙන මීට එහා දෙගුණේ මහන්සි වෙලා මේ කටයුත්ත කරන්න. තාම සරල දෙයයි. ඒවපු ප්‍රශ්න පත්‍රයේ හදලා උත්තර ටික තියාගත්තා නම් මම මේ අහන ප්‍රශ්න වලට උත්තරේ හරි හෝ වැරදි උත්තරේ දුන්නා නම් ඒ හොඳයි ඒක.
ඔව් ඉස්සලා කතා කරන්න ආපු පුතා කියන්න බලන්න. හ්ම් සර් උත්තර කියන්නද? වෙනුක නේද? ඔව්. වෙනුක. ඔව්. කියන්න මට පුතා 342.6 උත්තරේ ලබ් ගණක අගය. 2.5 3 4 8. 2.5 3 4 8. ඇත්තටම මන් ළඟ මේ ලබ් ගණක අගයන් ඔක්කොම තියෙනවා පුතේ. මේකේ මාගේ ස්කීම් එක මන් ළඟ තියෙනවා. නමුත් මම මේක මෙහෙම ලියන්න ගත කරේ නෑ. මම ගත්තේ නෑ. මට ඕනුනේ ඔබ මේකට සම්බන්ධ කරගන්න. නේද? හරි. එනක අපි එනම් මට උදව් කරන්න. අපි ඉස්සරහට යමු. දැන් මේ ලබ් ගණක අගයන් 3 එන්න ඕන. අනිවාර්ය පූර්ණාංශය දශම කොටස අපි ලබ් ගණක වගුවෙන් ගන්න මේ දශම කොටස. පූර්ණාංශය අපි මෙතනින් තීරණය කරනවා නේ. මේකේ 10 බලය තමයි අපි පූර්ණාංශ ලෙස තීරණය කරන්නේ. දැන් අපි මේ ටික අපි සුළු කරමු. සුළු කරනකොට ඒක හැංගි හොරා කරන වැඩක් නෙවෙයි. ඒක මේ ගාන හදන තැන දකුණු අත පැත්තේ පිළිවෙලට අපි කරනවා. 1.894.9. එයාට අපි එකතු කරනවා 0.966.9.4. ඕ අපි යනුක මට උදව් කරන්න. මෙතන අපි එන්නේ කීයද? එතකොට 9යි 4යි එකතු කරාම කීයද? මෙතන එන්නේ 13යි නේ. 13න් එකක් ඉතිරි. එතකොට මෙතන 9ට එකක් එකතු කරා 10යි 4යි 14න් එකක් ඉතුරුයි. 9යි 10යි 16න් එකක් ඉතුරුයි. 9යි 10යි 18න් එකක් ඉතුරුයි. 1යි 1යි 2යි. දැන් ඒකෙන් මම යටිහිර ඇඳගන්නේ ආයි මම දන්නවා අඩු කරන්න එන විදිය 2.5යි 3යි 4යි 8ක් අපි අඩු කරන්න ඕන. 13න් 8ක් අඩු වෙනවා. එතකොට 5යි. 13න් 4ක් 9යි. 5න් 3ක් 2යි. 8න් 5ක් 3යි. 2න් 2ක් බිඳුවයි. එතකොට දුවේ පුතේ මෙතන එන්නේ 0.3යි 2යි 9යි 5. මේක තමයි log x වේ. එහෙනම් අපි මේ ඇත්තටම මේ උත්තරේ එන්නේ ඔයගොල්ලන් තේරුම් ගන්න මේ කියන මේ සුළු කිරීමේ උත්තරය 10 බලයක් විදියට තමයි මේ එන්නේ. 10 බල 0.329.5 කියන එක තමයි මේ එන්නේ. මම ඔබට කියලා දීලා ඇති. ඒක නම් ටිකක් පේන්නේ නැහැ. මම පහලින් ලියන්න. මෙහෙම මේකේ උත්තරේ 10 බලයක් විදියට එන්නේ. 10 බල 0.329.5. ඔන්න ඔහොම. එතකොට දරුවනි මේ කතන්දරේ මොකද්ද මේ ලබ් ගණක අපි භාවිතා කළා සුළු කිරීම පහසු කරගන්න ක්‍රමවේදය අපිට ලෝකෙට ඉදිරිපත් කරේ අදහස් ඉදිරිපත් කළේ ජෝන් නේපිය කියන ගණිතඥයා. ඒ කියන්නේ සංකීර්ණ සුළු කිරීමක් පහසුවෙන් විසඳීම සඳහා 10 බල උදව් කරගෙන සුළු කිරීම පහසුයි කියලා තමයි ඔහු පෙන්නලා දුන්නේ. පසු කාලීනව ඔහුගේ අදහස ක්‍රියාත්මක කරේ නැත්නම් 10 පාදේ ලබ් ගණක වගුව සකස් කරේ හෙන්රි බිග්ස්. ඒ අනුව අපි දැන් මෙයාගේ උත්තරේ 10 බලයක් විදිහට තමයි මේ එන්නේ. නමුත් අපි 10 පාදයේ සංඛ්‍යා භාවිතා කරන්නේ. ඒතකොට මේ 10 බලය අගය අපිට ඕන. එතකොට තමයි අපි මෙයාගේ ප්‍රතිලඝු ගණකය හොයන්නේ. ඇන්ටිලොග් අදහස වෙන්නේ මේ බලයේ අගය. මේ බලයේ අගය හොයන්නේ අපි. එතකොට එන්නේ 0.329.5 අගය. කියන්න පුතේ. කීයද ආවේ මේකේ ප්‍රතිලඝු ගණකය? විවෘතයි. 2.1 කියන්නේ ඔව් 2.1 2.1 2.135යි තව විදිහට කිව්වොත් 21.3.5 මෙතන බිඳුවයි කියන්නේ පූර්ණාංශය මෙතන පූර්ණාංගයන් එකයි එන්නේ ඒ පුතා කිව්වා වගේ 2.135 තමයි පුතා උත්තරේ එන්නේ ඔන්න ඔය විදිහට එන්න ඕන මේකට ලකුණු 6ක් තියෙනවා 10න් 6ක් බලන්න ලකුණු 10න් 6ක් මේ ලබන අංකනේ නිවැරදි නම් එක ලකුණයි ලබනක තුනම නිවැරදි නම් ලකුණු 3යි 3යිද 0.329.5ට 1යි 2.135ට 1යි ඒ අනුව පුතේ B කොටස ලකුණු 6යි ඒ අනුව ප්‍රශ්නාංක 9 ඕගොල්ලන්ට එනවා පුතේ 10න් කීයද කියලා දාන්න බලන්න හරියට අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ හරිද වැරද්ද හොයාගන්න වැරදිලා තියෙනවනම් ඒ ගැන දෙපාරක් තුන් පාරක් හිතන්න වෙනවා. මොනවා හරි යමක් අහන්න තියෙනවනම් අවස්ථාව තියෙනවා.
අපි එමු පුතේ නම් ඊළඟට ප්‍රශ්න අංක 10ට. ප්‍රශ්න අංක 10 ගොඩ නැගෙන්නේ ජ්‍යාමිතීය මූලධර්ම පදනම් වෙලා. ඔබ ඉගෙන ගන්න ජ්‍යාමිතිය ඔබ දන්නවා යුක්ලිඩ් ජ්‍යාමිතිය. මේ යුක්ලිඩ් ජ්‍යාමිතික මූලධර්ම පදනම් කරගෙන පුතාලට අභියෝගයක් දෙනවා ව්‍යුහගත නොවන ආකාරයේ ප්‍රශ්නයක් ඉහළ සාධනීය මට්ටමට ගැලපෙන පරිදි. අපි බලමු මේකට ඔබ උත්තරේ කොහොමද ගැලපෙන්නේ කියලා. හරි? මේකේ තියෙන්නේ මේ ආකාරයට. මේක අපි ගත්තොත් එහෙම 10 වෙනි ප්‍රශ්නය. මේකේ තියෙනවා වෘත්තයක්. අපි පහුගිය එක සාකච්ඡා කරපු මාතෘකාව. ඕකේන්ද්‍රය. ඕකේන්ද්‍රය. AB කියන වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය AOB. වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයක් මෙතන තියෙනවා ADB. ඊට පස්සේ පුතා C කියන ලක්ෂයක් මත ආපාතනය කරනවා මේ විදිහට. රූපේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OB. ABC හා D ලක්ෂ වෘත්තයේ මත පිහිටා ඇත. ADB කෝණය OAB කෝණයට සමානයිලු. ADB කෝණය මෙන්න මේ කෝණය. ADB කෝණය OAB කෝණයට සමානයිලු. මම මේක යා කරගන්නවා. දීලා තියෙන්නේ. මෙන්න මේ දෙන්න සමානයිලු. ඔච්චරයි අපිට දීලා තියෙන්නේ. අපිට ඔප්පු කරන්නලු ACB කියන කෝණය අංශක 45යි කියලා. මේ බව තමයි පුතේ අපි ඔප්පු කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 45යි කියලා අපි ඔප්පු කරන්න තියෙන්නේ. මේක තමයි බව පෙන්වන්න තියෙන්නේ. නේ? ACB අංශක 45 බව. නේ? එතකොට ඔන්න බලන්න. මෙවැනි ගැටලුවක් ජ්‍යාමිතිය කියන්නේ පුතා මේ ගණිත විෂයේ තියෙන ගණිතය යනු යම් පුද්ගලයෙක් නම් ජ්‍යාමිතිය කියන්නේ ඔහුගේ හදවත වගේ. අපි දන්නවා අංක ගණිතයේ බීජ ගණිතයේ ජ්‍යාමිතිය මූලධර්ම පදනම් වෙලා තමයි මේ සරල ගණිතයේ ගොඩ නැගෙන්නේ. මම මේ කතා කරන්නේ උසස් ගණිතය ගැන නෙවෙයි. එතනින් එහාට ඉතාමත්ම සංකීර්ණ ආකාරයට මේ ගණිතයෙන් විහිදෙනවා. එතකොට අපි මේ සරල ගණිතය අපි ගත්තොත් ඒවා අංක ගණිත, බීජ ගණිත, ජ්‍යාමිතික මූලධර්ම පදනම් වෙලා තමයි මේක ගොඩ නැගෙන්නේ. මේක ගොඩ නැගිල්ලක් නම් මේ කුළුණු තුන මත තමයි ඒක යෙදෙන්නේ. ඕගොල්ලෝ 6 7 8 9 පන්ති වලදී වැඩිපුරම අධ්‍යයනය කරේ පුතේ අංක ගණිතමේ මූලධර්ම සංඛ්‍යා සම්බන්ධ වෙලා. ඊට පස්සේ ක්‍රමානුකූලව බීජ ගණිත මූලධර්ම හඳුන ගන්නවා. පසු කාලීනව ජ්‍යාමිතික මූලධර්ම වලට එනවා. මොකද හේතුව ජ්‍යාමිතියට අත්‍යවශ්‍යම සාධකය තමයි බුද්ධිය කියන එක. තමන්ගේ බුද්ධිය. තමන්ගේ බුද්ධිමත් බවත් එක්ක තමයි බුද්ධියත් එක්ක තමයි මේ ජ්‍යාමිතික කරුණු යම් මට්ටමකට ඔබට තේරුම් ගැනීම සහ ඒව භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අපේ ළමයි හරි අභාග්‍යයක් මේ ජ්‍යාමිතියෙන් ඈත් වෙන කණ්ඩායමක් ඉන්නවා. ගුරුවරුනුත් යම් මට්ටමකට ජ්‍යාමිතියෙන් ඈත් වෙනවා. ඒ දෙගොල්ලොම ඈත් වෙන හින්දා අපි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර සකස් කරන කණ්ඩායමත් ජ්‍යාමිතියෙන් ඈත් කරනවා ප්‍රශ්න පත්‍රය. ඒක හරි අභාග්‍යයක්. හරියට අර මිනිස්සෙගේ හදවත කඩලා අයින් කරලා දානවා. මොකද මේ ජ්‍යාමිතික කරුණු ඉගෙන ගැනීමේදී ඔබට මානසිකව ඒ කියන්නේ මනස වෙහෙසවන්න වෙනවා. නේ? ජ්‍යාමිතිය කියන්නේ තර්කණය හා හේතු දැක්වීම මත පදනම් වෙච්ච කොටසක්. ඒතකොට ඔබට මේ මනස වෙහෙසවන්න වෙනවා. ඒක අපි සමහර ගැටලු පුතේ මේ මොහොතට අපිට විසඳුම් ගන්න බැරි වෙයි. දෙතුන් සැරයක් බලන්න වෙයි. තව වරුවක් බලන්න වෙයි. දවසක් දෙකක් නෙවෙයි සති ගණන් සමහර වෙලේ ජ්‍යාමිතික ගැටලු අපි විවිධ සැලසුම් යොදමින් අපි ඒ ඔප්පු කිරීම කරන්න උත්සාහ කරනවා. හරි. රයිට් අපි එනම් මේ ගැටලුව බලමු. මේ ගැටලුවේ ජ්‍යාමිතියට තව දෙයක් තමයි පෙර දැනුම ඕන පුතා. පෙර දැනුම නැති වුණාම තමයි මේක අතහැරෙන්නේ. පෙර දැනුම අත්‍යවශ්‍යයි.
නේ? අපි බලමු. මේක ACB කියන කෝණය තමයි අපිට අංශක 45 බව පෙන්වන්න ඕනේ. එහෙනම් අපි ගමු මේක. අපි දැන් සැලසුම් කරමු. කොහොමද අපි මේක පෙන්වන්නේ? අපි සතුව මේදී වැදගත් වෙන ජාතික ක්‍රමයන් කිහිපයක් අපිට මෙතන මතක් වෙනවා. එකක් තමයි වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය එම ඡාපය හැර වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් කියන එක. පුතාලට මතක් වෙන්න ඕන මේ කෝණය x නම් අගේ මෙයා 2x කියන එක මෙතන මතක් වෙන්න. ඊළඟට ඔබට මතක් වෙන්න ඕන පුතේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ අගෙන් සමාන වන බව. අන්න ඒව තමයි ඔබට මෙතන පෙර දැනුම වෙන්නේ. ඊළඟට ඔබට මතක් වෙන්න ඕන අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණයක් බව. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ බව. නේ? මේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ බව. ඒ විතරක්ම නෙමෙයි මට පෙනෙන විදිහට ඔබට මතක් වෙන්න ඕන සම ද්විපාද ත්‍රිකෝණ පිළිබඳ අවබෝධය. පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන බවත් ඔබට මතක් වෙන්න ඕන. එහෙනම් පුතා මම මෙන්න මෙහෙම ගන්නවා. මේ කෝණයගේ මම අංශක x කියලා සලකනවා. x. එහෙමනම් පුතේ මේකත් x වෙනවනේ. අපිට දීලා තියෙන දත්තේ ඍජුව දීලා තියෙන කාරණාවක්. මේ දෙන සමානයි කියලා දීලා තියෙනවා. ඊළඟට පුතාලට පේනවද මෙතන වෘත්ත ඡාපයේ AB කියන වෘත්ත ඡාපයෙන් AB කියන සුළු වෘත්ත ඡාපයෙන් මේ AB කියන සුළු වෘත්ත ඡාපයෙන් මේ ඡාපය හැර ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් වෙනවා කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. එතකොට පුතා මෙයා 2x වෙනවා. නේ? වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය එම ඡාපය හැර වෘත්ත ඉදිරි කොටස මත ආපාදිත කෝණයෙන් දෙගුණයක්. දැන් පුතාලට පේනවද මේක එකම වෘත්තයක් හින්ද මේ අරයන් දෙක සමානයි පුතේ. මම මෙන්න මේ අවස්ථාවට ආවේ සමදිපාදයි. එහෙමනම් ඊට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් පුතා මෙයත් අංශක x වෙනවා. එතකොට අපිට මේ ත්‍රිකෝණයේ කෝණ ඓක්‍යය සම්බන්ධව ගන්න පුළුවන් x එකතු කිරීම 2x එකතු කිරීම x සමානයි අංශක 180යි. ත්‍රිකෝණයේ කෝණ ඓක්‍යය අංශක 180යි. අභ්‍යන්තර කෝණ ඓක්‍යය 2 3 4x. 4x සමානයි 180යි. x සමානයි පුතේ 180 අපි 4ෙන් බෙදනවා. 180 4ෙන් බෙදන්න ඕන. 184ෙන් බෙදුවම 4 වරක් 4 16 ඉතුරු 2යි 20ට 4 වරක් 5යි. එතකොට පුතාලට පේනවා අංශක 45ක් හැදෙනවා x ගේ අගය. x ගේ අගය 45යි. එහෙනම් පුතා මෙතන 2x කියන්නේ අංශක 90ක් බවට පත් වෙනවා. 90ක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි ගන්නවා AB ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාදිත කෝණය AB ඡාපය හැර වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදිත කෝණය ඒ කියන්නේ මෙයා x නැත්නම් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා ගන්නත් පුළුවන්. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එහෙනම් x අපි හොයාගෙන තියෙන්නේ පුතේ එහෙනම් මෙයා 45 බවට පත් වෙනවා. ඒක තමයි අපිට ඔප්පු කරන්න තියෙන්නේ. එතන පුතාලට පේනවා මෙතනදී අපිට මේ කියන්නා වූ ප්‍රමේය භාවිතා වුණා මේ ප්‍රමේය භාවිතා වුණා අර්ධ වෘත්තයේ කෝණ නම් ආවේ නැහැ. සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය භාවිතා වුණා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයික අංශක 180 කියන ප්‍රමේය භාවිතා වුණා. ඒ සියල්ලම යොදාගෙන තමයි මම මේ කරේ. මේ එක ක්‍රමයක්. දැන් ජ්‍යාමිතියේ තියෙන අනිත් ක්‍රමය තමයි අපිට නිශ්චිත වූ එක් ක්‍රමයක් කියලා අපිට හඳුන්වලා දෙන්න බෑ. දැන් මම මේ එක ක්‍රමයකට හැදුවේ. තර්කානුකූලව, නිවැරදිව අපි ඒක හඳුනාගත්තා. තවත් ක්‍රමවේද ඔබ තවත් ජ්‍යාමිතික සම්බන්ධතා අනුව මේක ඔප්පු කිරීමක් කරන්න පුළුවන්. මතක තියාගන්න. එතකොට මේ වෙනස් විදිහට තව හොයන්න බලන්න. ඒ වගේම තව දෙයක් තමයි මං කිව්වේ ජ්‍යාමිතිය ගැටලුවක් හදන්න වෙහෙසෙනවා කියන්නේ පුතේ Taman තුල චර්යාමේ ලොකු වෙනස්කමක් ඇති වෙනවා. මේ ජ්‍යාමිතියට ඔබ නැඹුරුතාවයේ වැඩි වෙනවා කියන්නේ ඔබ ගණිත විෂය තුල පරිණත බවක් ඇති වෙනවා. මනස නිර්වුල් වෙනවා. මනස එක් අරමුණක් සඳහා යොමු කරලා අපිට හිතන්න පුරුදු කරනවා. මේ විහිදුණු මනසක් තියෙන්නේ අපි ළඟ. හරියට මං කිව්වේ කුළු මිහිහරකෙක් මේ ඔළුව ඇතුලේ දාගෙන ඉන්නවා වගේ තමයි කුළු මිහිහරකෙක්. මෙයාව පොඩ්ඩක් හරි නිදහස් කරපු ගමන් එයා යන්නේ දඩාවතේ. ඒතර අපි අරමුණක් නැති ගමනක යන්නේ. ඉතින් අපි මේ කුළු මිහිහරක හීලෑ කරගන්න ඕන අපිට අපේ වැඩේ කරගන්න. එimhe හීලෑ කර ගැනීම අත්‍යවශ්‍යයි ඉගෙන ගන්න දරුවන්ට. එතකොට මේ හීලෑ කිරීමක් ඇති කරවනවා පුතා ජ්‍යාමිතික ගැටලු විසඳනකොට.
මනස එක තැන තියාගෙන පුටුවක් උඩ කොන්ද කෙලින් කරගෙන යමක් හිතන්න, කරන්න, වෙහෙසෙන්න ඒ කැපකිරීම කරන්න ඕන. ඒක මම නැවත නැවත කියන්නේ ඔයගොල්ලෝ මේක අතහැරලා ගිහිල්ලා තියෙනවා නම් ඔබ මේ ජ්‍යාමිතික ගණන් අතහැරලා තියෙනවා නම් ඔබට කරගන්න ලොකුම පාඩුවක්. ඒක IPO ගන්න බෑ පුතා. ජ්‍යාමිතිය ගන්න අතහරින්න නම් තව හොයෝ හදන්න. තේරුණා. දැන් මේක ඊළඟ දේ තමයි කොච්චර සැලසුම් කරලා මේක අපි හිතින් දැන් මේක සැලසුම් කරත් ඉදිරිපත් කිරීමේදී ඕගොල්ලෝ අනවශ්‍ය දේවල් බොහෝමයක් ලියනවා. මොකද මේ ගණිත ප්‍රශ්න පත්‍රයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ වගේ නෙවෙයි. සිංහල ප්‍රශ්න පත්‍රයේ රචනාවක් දෙනවා ඕගොල්ලන්ට බොහෝ දේවල් එතන ගලපලා ලියන්න පුළුවන්. ඒතකොට ඕගොල්ලෝ සතුටු වෙනවා ඒකේ ලියන තරමට ප්‍රශ්න පත්‍රයේ පුරවන තරමට ඕගොල්ලෝ විභාගය ඉවර වෙලා යනකොට හරි සතුටින් යන්නේ. මම ප්‍රශ්න පත්‍රයේට මම පුළුවන් තරම් ඒකේ උත්තර ලිව්වා මම ගොඩ නැගුවා. මම පිටු මෙච්චරක් පිරෙව්වා කියලා හිත සතුටක් එනවා. දැන් ගණිතේ එහෙම නැහැ. ගණිතේ එහෙම තමන් විභාගයෙන් පස්සේ හිත යම් මට්ටමකට සතුටු කරගෙන යන්න තියෙන තැන තමයි ජ්‍යාමිතිය ගානේදී අන්න ඕගොල්ලෝ හිතුමතේ තමන් දන්න දේවල් ඔක්කොම ලියන. ගානට අදාළත් නැහැ. එහෙම වුණොත් එහෙම බලන උත්තරපත්‍ර බලන කෙනාටත් හරිය අපහසුයි. දෙක තමන්ට කොහොමත්ම ලකුණු ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඔබේ කාල ගිණුම ඉතිරි කරගන්න තිබුණු කාලය ඔබ තවත් ගණන් හදන්න තියෙන කාලය ඒ සඳහා වැය කරනවා. එහෙනම් පුතා මේක ලියන්න පුරුදු වෙන්න ඕන. මේක වෙන්නේ කලාවක්. මේක කලාවක්. ඒ කලාව මගේ කලාව ඔබට නොවෙන්න පුළුවන්. ඔබට ආවේනික කලාවක් ඔබට ගොඩනගන්න පුළුවන්. යම් සැකස්මකට අනුව. ඔන්න මම දැන් මේක ගොඩනගන්න හදන්නේ. මම සාධනයේ කොටස එන්නේ මේ බව පෙන්වන්න කිව්වොත් සාධනයේ කොටස ප්‍රමාණවත්. දත්තේ ලියන්න ඕනේ නැහැ. සාධනය කරන්න කිව්වොත් තමයි අපි දත්තේ ලියන්නේ යන්නේ. දැන් මම සාධනයේ කොටසට තමයි මේ එන්න හදන්නේ. ඔන්න බලන්න. දැන් දුවල පුතාලා දන්නවා මේ x කියන අගේ මම දාගත්තේ නේද? එහෙනම් මම මේකේ උත්තර ප්‍රශ්න පත්‍රයේ දීලා නැහැ x කියලා අගයක්. එහෙනම් මම ඒක මුලින්ම හඳුන්වනවා පුතේ. මා කියනවා O A P අංශක x ලෙස ගනිමු කියලා. ඒක තමයි වැදගත්ම විදිය. ලෙස ගනිමු. ඔන්න බලන කෙනා දන්නවා මම මේ අංශක x කියලා අරන් තියෙන කියලා. තවද මේ වචනේ යොදා ගන්න. තවද අන්න අපි කියනවා පුතේ OAB සමානයි ADB සමානයි අංශක x වේ. ඇයි එහෙම වුනේ? අන්න ජ්‍යාමිතියේ සම්බන්ධයට හේතුව තියෙනවා. හේතුඵල ධර්මයක් මේ. එහෙනම් අපි හේතුව කියනවා දී ඇත මේ සම්බන්ධය දීලා තියෙනවා. x කෙසේ වෙතත් මේ දෙන්න සමාන බව. දත්තේ කියලා කියන්නේ ඒකමයි. තවද අපි ගත්තොත් එම නිසා කියලා ගමු. එම නිසා අපිට කියන්න පුළුවන් AOB සමානයි දෙගුණයක් ADB. දෙගුණයක් ADB. ඒ කියන්නේ 2x. 2x. ඒකට හේතුව අපි ලියනවා. මොකද්ද හේතුව? හේතුව තමයි වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය ඔබට පේනවා මදියද? අහගෙන ඉන්න හොඳට. ආපාතිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණයෙන් දෙගුණයයි. වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණයෙන් දෙගුණයයි. ඔබ කියයි අයිසර් මෙච්චර ලියන්නේ කියලා එතන පුතා එතන මේක ප්‍රමේයයක්. ප්‍රමේයයක් කියන්නේ ජ්‍යාමිතික ප්‍රස්තුතයක් ප්‍රකාශනයක්. ඒක අපේ ඒක කැඩි ගලවන්න බෑ. සංකේත ඕන යොදා ගන්න පුළුවන් මේ කෝණ කියන තැන් වල ඉතින් යොදන්න පුළුවන්. මම නම් ඊටත් වඩා දකින්නේ ඔබ මෙහෙම ලියන එක තමයි වැදගත්ම වෙන්නේ. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්ත ඉතිරි කොටස මත ආපාතිත කෝණයෙන් දෙගුණයක් වේ. ඊළඟට අපි එනවා තවද AOB ත්‍රිකෝණය සැලකීමෙන්. ඔන්න බලන කෙනාට මම පහසු කරනවා. සැලකීමෙන්
බලන කෙනාව මම මුලාවේ දාන්නේ නැහැ. රවට්ටන්නේ නැහැ. උත්තර පත්‍ර බලන කෙනාව මම රවට්ටන්න යන්නේ නැහැ. එහෙම වුණොත් මටම තමයි ඒකේ හානිය. මම එයාව නිසි මාර්ගයේ ගෙනියනවා. මගේ පිළිතුර තර්කානුකූලව ගොඩනගනවා. එයාට බලන්න පුළුවන් විදියට. ඒ ඔබිටි කෝණයේ සැලකීමේ අපිට පේනවා AO සමානයි OB. ඒකට හේතුව එකම වෘත්තයේ අරයන්. එකම වෘත්තයේ අරයන්. එකම වෘත්තයේ අරයන්. ඔන්න එතනට ආවා. එම නිසා අපි කියනවා OAB සමානයි. OAB සමානයි OBA. OBA සමානයි අංශක x. එහෙනම් ඒකට හේතුව මොකක්ද? ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන පාදවලට සම්මුඛ කෝණ. එම නිසා අපි කියනවා දරුවනි OAB කෝණයයි OAB O කෝණයයි ඊළඟට AOB කෝණයේ එකතුව අංශක 180 බව. අංශක 180. හේතුව ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය. අභ්‍යන්තර කෝණ ඓක්‍ය. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180කි. අන්න අපි එතන සඳහන් කරා. ඊළඟට අපි ගන්නවා කොහොමද? OAB. OAB කියන්නේ x. ABO x. මෙතන 2යි x. සමානයි 180යි. නේ? එතකොට පුතා මෙතන එනවා 2යි 3යි 4යි x සමානයි අංශක 180යි. x සමානයි 180 අපි 4න් බෙදුවා. 184න් බෙදුවාම පුතේ අංශක 45යි. හරිනේ? එතනට අපි ආවා. දැන් අපි එනවා තවද ACB සමානයි භාගයක් AOB. ඒක ඊටත් වඩා හොඳයි නේද මෙහෙම කිව්වනම්. එහෙමට වඩා අපිට හොඳයි මෙහෙම කිව්වනම්. කොතනින්ද? අපි කියනවා ACB සමානයි ADB සමානයි අංශක x. හේතුව එකම වෘත්තඛණ්ඩයේ කෝණ. එකම වෘත්තඛණ්ඩයේ කෝණ. වෘත්තඛණ්ඩයේ කෝණ. එකම වෘත්තඛණ්ඩයේ කෝණ. එම නිසා අපි කියනවා ACB සමානයි අංශක 45ක් වේ. ඔන්න ACB සමානයි අංශක 45. ඔන්න ওই විදිහට පුතේ ගොඩනැගීම මේ මට අනන්‍ය වෙන ක්‍රමයට මම ගොඩ නැගුවා. ඉතින් ඔබ 4-5 දෙනෙක්ගේ උත්තර පත්‍ර බැලුවොත් මේ එකම විදිහට මේක නෑ. නමුත් අපි උත්තර පත්‍ර බලනකොට ඒ අදාළ අරමුණු අරමුණු ඒ හේතු දැක්වීම නිවැරදිව කරලා තියෙනවද කියලා තමයි අපි බලන්නේ. පැහැදිලිද? කැමති කෙනෙක් ඉන්නවනම් මේක ලියා ගන්න. මම ඉතින් එතරම් ලියා ගන්නවට කැමති නෑ. මොකද මේක ඕගොල්ලෝ හදන්න ඕන දේ. දැන් මගේ එක ලියා ගැනීමම වැදගත් වෙන්නේ නෑ. මම මේ ගාන හැදුවා. මම හැදුවේ. මේක මට අයිති දෙයක්. ඔබ හදලා තියෙන්න ඕන. ඔබ හදපු එක මේකත් එක්ක පොඩ්ඩක් ගලපලා තමයි ලකුණු දාගන්න වෙන්නේ. දැන් මේකට මම ලකුණු වෙන් කිරීම කරන්න යන්නෙත් නෑ. හේතුව මේක මම වෙන් කරලා හරියන්නේ නෑ. මම ඕගොල්ලන්ගේ එක බලලා වෙන් කරගන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. නේ? එහෙනම් ඔබට මම අවස්ථාව දෙන්න. අපි පුළුවන් තරම් පුතාලා මේ ගාන හදපු එක WhatsApp කරන්න. group එකට දාන්න. මම පුළුවන් මට්ටමින් ඒ අය බලලා අඩුපාඩුවක් තියෙනවනම් සඳහන් කරන්න. හරි? අවශ්‍ය දෙයක් තියෙනවනම් ලියාගත්තට සටහන් කරගත්තට වරදක් නැහැ. අපි එමු ප්‍රශ්නාංක 11ට. ප්‍රශ්නාංක 11.
ප්‍රශ්න අංක 11 ජ්‍යාමිතිය. අනිවාර්යයෙන්ම පුතා ජ්‍යාමිතියේ ගැටලු තුනෙන් එකක් නිර්මාණ ගානක්, අනිත් එකේ ඉන්නේ වෘත්ත සම්බන්ධ ගැටලුවක්, අනිත් එකේ ඉන්නේ පුතේ සමාන්තරාංශ ත්‍රිකෝණ සම්බන්ධ ගැටලුවක්. රූපරාමෝ මුලින්ම අපි අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිය හොඳම මෙවලම තමයි රූප සටහන. ඒ රූප සටහන ඕගොල්ලෝ උත්තරපත්‍රයේ අනිවාර්යයෙන්ම පිටපත් කරගන්නත් ඕන. අන්න ඒකත් මතක තියාගන්න. සමහර දරුවෝ කම්මැලි. කම්මැලි හින්දා මොකද කරන්නේ මේ රූප සටහන උත්තරපත්‍රයට පිටපත් කරගන්නේ නැහැ. ඒක වැරදි. එතකොට අපිට වෙන්නේ උත්තරපත්‍ර බලනකොට අර අමතර තව එක එක සංකේත අකුරු යොදාගෙන තියෙන අපි දන්නේ නැහැ මොනවද මේ යොදාගෙන තියෙන්නේ කියලා. මෙහෙම තියෙනවා රූපේ. තියෙන රූපේ ACහි මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂය කියන්නේ ජ්‍යාමිති යුක්ලිඩ් ජ්‍යාමිතියේ අර්ථ දැක්වීම. මධ්‍ය ලක්ෂය මේ රේඛා ඛණ්ඩයේ හරි මැද. එහෙනම් මෙතනින් අදහස් වෙන්නේ මේ දෙපැත්තේ දුරවල් දෙක සමාන බව. AEB කෝණය EBD මෙන්න මේ කෝණ දෙක පුතා සමානයි. AE සමානයි BD AEBD මේ දෙන්න සමානයි. AEBD සමානයි. AEBD. පළවෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ මොකද්ද? පළවෙනිම කියන්නේ ABE ත්‍රිකෝණයයි. මෙන්න මේ කියන ත්‍රිකෝණයයි. අනිත් එක BDE ත්‍රිකෝණයයි. BDE අයියුලේ මෙන්න මේ දෙන්න අංග සමබව පෙන්වන්නලු. අංග සමබව පෙන්වන්න. හරි පුතේ. පැහැදිලිනේ? ත්‍රිකෝණ අංග සමවන අවස්ථා අපි හතරක් කතා කරනවා යුක්ලිඩ් ජ්‍යාමිතියේ. අංග සාම්‍ය කියන්නේ පුතා තල රූප හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන වෙනවා නම් අපි අංග සමයි කියලා කියන්නේ. ඒක තල රූප වලට පමණයි වස්තුන් අංග සම වෙන්නේ නැහැ. ගෙදර ජනෙල් පියන් දෙක එක වගේ වුණාට අංග සම ජනෙල් පියන් කියලා අපි කියන්නේ නැහැ. ඒකට අපි කියන්නේ සමාන ජනෙල් පියන් දෙකක් කියලා. නමුත් ජනෙල් පියනේ රූපය අපි තලයට ගත්තාම එතන තල රූප දෙක අංග සම වෙනවා. අංග සම කිරීම තුළ අපි බලාපොරොත්තු වෙනවා කාරණා දෙකක්. එකක් තමයි අංග සම රූපවල වර්ගඵල සමානයි. වර්ගඵල සමානයි. අනිත් එක තමයි අනුරූප අංග එකිනෙකට සමානයි. තල රූපයක අංග දෙකයි තියෙන්නේ. මොනවද? පාද සහ කෝණ. පාද කියන්නේ මේ රේඛා ඛණ්ඩ වලට අපි පාද කියලා කියන්නේ. කෝණ. අංග සම වුණොත් ඉතිරි පාද හා කෝණත් සමාන වෙනවා. අවස්ථා හතර ඔබ දන්නවා පාදයයි කෝණයයි පාදයයි. හැබැයි කෝණේ පාද දෙක අන්තර්ගත වෙන්න ඕන. කෝණයයි පාදයයි අර පාදයේ අනුරූප පාදයේ වෙන්න ඕන. එහා වගේම ඉන්න එක්කෙනා අනිත් එක ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණක් අදාළ කර්ණපා. දිගම පාදයයි කෝණේ තවත් පාදයකුයි සමාන වෙන්න ඕන. කර්ණපා අවස්ථාව ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි. එතනින් තීරණය වෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ අනිකුත් අවස්ථා යටතේ අංග සම වෙන්නේ නැහැ කියලා. ওই අවස්ථා හතරෙම ඍජු කෝණී ත්‍රිකෝණ වලට වළංගුයි. හැබැයි හතරවෙනි අවස්ථාව ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණයි වළංගු. නේද? අන්න ඒව අවබෝධයක් තියෙනවා. එහෙමනම් මෙතන අපිට කියන්නේ ABE ත්‍රිකෝණය. ABE ත්‍රිකෝණය සහ අනිත් එක නම් BDE ත්‍රිකෝණය. BDE ත්‍රිකෝණයේ අපිට ඔන්න මෙයාගේ ABE ගේ ඔබට වෙනවා මේ දිගට සමානයි. මේ කෝණේ සමානයි. පාදේ අන්තර්ගතයි. හරි. එහෙනම් අපි ගන්න ඕන AE සමාන වෙනවා පුතා කාටද? BDට. අපිට දීලා තියෙන්නේ D ඇත. ඊට පස්සේ අපි ලියනවා EB සමානයි EBම. ඒකට අපි කියන්නේ පොදු පාදය. ඊළඟට අපි ගන්නවා AEB. AEB සමාන වෙනවා EBDට. ඒක අපි කියන්නේ D ඇත. අපිට ඒක දීලා තියෙන්නේ. එම නිසා අපි ගන්නවා ABE ත්‍රිකෝණය පුතේ අංග සමයි BDE ත්‍රිකෝණයත් එක්ක අවස්ථාව පාදයයි කෝණයයි පාදයයි. ඔන්න අංග සම වෙනවා. පැහැදිලි? අංග සම වෙනවා. ඊළඟ පියවරට බැලුවොත් AB සමාන්තරයි ED බව පෙන්වන්නලු. AB සමාන්තරයි ED බව. දුවේ පුතේ
රේඛා khණ්ඩ දෙකක් සමාන්තර බව අපි පෙන්වන්නේ. රේඛා khණ්ඩ දෙකක් සමාන්තර බව පෙන්වන්නේ ඔය කාරණා දැනගෙන ඉන්න ඕන ඔයගොල්ලෝ. මේ රේඛා khණ්ඩ දෙක සමාන්තර වෙන්න නම් මේ තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම මේ තුල තියෙන ඒකාන්තර කෝණ යුගලයක් සමානයි කියලා අපි පෙන්වන්න ඕන. මේ Z අකුරේ හැදෙන කෝණ යුගලයක් සමාන නම් මේ රේඛා දෙක සමාන්තරයි. තර්කය ඒකයි. ඕක වෙන්නේ මෙහෙමයි. සමාන්තර සරල රේඛා අතර ඒකාන්තර කෝණ අගෙන් සමානයි. ඕකේ විලෝමය. ඒකාන්තර කෝණ සමාන නම් මේකේ මේ රේඛා khණ්ඩ දෙක සමාන්තරයි. ඒ විතරක් නෙවෙයි අනුරූප කෝණ සමාන නම් ඒක වෙනවා. මිත්‍ර කෝණ පරිපූරක නම් ඒත් වෙනවා. මිත්‍ර කෝණ පරිපූරක නම් ඒත් වෙනවා. එහෙනම් ඔබේ මනස මේහා කාරණාව ඔප්පු කරන්න නම් තනියම මතක් වෙන්න ඕන මේ ත්‍රිකෝණ අංග සාමයත් එක අනිත් එක අපි මේ පියවරත් එක තමයි හිතන්නේ. මේකෙන් පස්සේ දැන් අපිට ඕනේ දෙවෙනි කොටස ඔප්පු කරන්න කාවද AB සමාන්තරයි ED බව. ED බව. AB ED ට සමාන්තර බව. නේද? එතකොට ඔයගොල්ලන්ට තේරෙනවද මෙන්න මේ කෝණයට අනුරූප වෙන එක්කෙනා කවුද? මෙයාට ඉදිරියෙන්නේ මෙයාට එහෙනම් මෙයාට ඉදිරියෙන් තමයි පුතා මෙයා ඉන්නේ. ඒ දෙන්න ඒකාන්තරයිනේ. ඒකාන්තර කෝණ දෙක සමානයි. එහෙනම් පුතා මේ දෙන්න සමානයි. එහෙනම් අපි කියනවා මෙහෙම. DEB සමානයි EBA. EBA. DEB සමානයි EBA. ඒකට හේතුව අපි කියනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ. අනුරූප කෝණ. අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ. ඊට පස්සේ අපි කියනවා මේ දෙන්න සමානයි නේ මේ දෙන්න සමානයි. එම නිසා අපි කියනවා DE සමාන්තර වෙනවා පුතා කාටද? AB ට. අන්න එහෙකට හේතුව කියනවා ඒකාන්තර කෝණ සමාන නිසා. ඒකාන්තර කෝණ සමාන නිසා. ඒකාන්තර කෝණ සමාන හින්දා මේ දෙක සමාන වෙනවා. ඔන්න. BCDE සමාන්තර රාශියක් බව පෙන්වන්නලු. BCDE සමාන්තර රාශියක් බව. මෙයා සමාන්තර රාශියක් බව පෙන්වනද මේ දෙක සමාන්තරයි අපිට ගන්න පුළුවන්. මේ දෙක සමාන්තර රාශියක් කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. සමාන්තර රාශියක්. ඔව් පුතේ. ඔන්න මට ඉඩ මදි හින්දා මම මෙතන මකනවා. හරි. එතන මම මකනවා. හොඳට බලන්න. යම් චතුරස්‍රයක් සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න නම් අපි ඒ චතුරස්‍රයේ මා මේ කතා කරන ලක්ෂණ හතරෙන් එකක් සම්පූර්ණ වෙන බව පෙන්වන හොඳටම ප්‍රමාණවත්. අපි දන්නවා චතුරස්‍රයක් සමාන්තර රාශියක් වෙන්නේ යම් චතුරස්‍රයක් සමාන්තර රාශියක් වෙන්න නම් සමාන්තර රාශියේ අර්ථ දැක්වීම අපිට වැදගත් වෙනවා. සමාන්තර රාශියක් අපි යුක්ලිඩ් ජ්‍යාමිතියේ අර්ථ දක්වන්නේ සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රය තමයි සමාන්තර රාශිය වෙන්නේ. ඒ කිව්වේ පුතා සම්මුඛ පාද මුහුණට මුහුණලා පිහිටන පාද සමාන්තර නම් ඒක අපි හඳුන්වනවා පුතේ සමාන්තර රාශියක් කියලා. එහෙමනම් යම් චතුරස්‍රයක මේ සම්මුඛ පාද සමාන්තර වන ලක්ෂණ හතරක් අපි සාකච්ඡා කරලා ඔප්පු කරනවා ප්‍රමේයන් විදියට. එකක් තමයි චතුරස්‍රයක සම්මුඛ පාද යුගලය සමාන නම්. සම්මුඛ පාද සමාන නම් අනිවාර්යයෙන්ම පුතේ යා සමාන්තර රාශියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි සම්මුඛ පාද සමාන්තර වෙනවා. අනිත් එක සම්මුඛ කෝණ සමාන නම්. මේ කෝණ සමාන නම් එයා සමාන්තර රාශියක් බවට පත් වෙනවා. අනිත් එක මේ විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් ප්‍රතිවිරුද්ධව මේ ප්‍රතිවිරුද්ධ ශීර්ෂ යාකරන රේඛා සමානව මෙම ඡේදනය වෙනවා නම් අනිවාර්යයෙන්ම එයා සමාන්තර රාශියක් වෙනවා. අනිත් එක පුතා මේ විකර්ණ අපි සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙනවා. සමාන හා සමාන්තර නම් සමාන්තර රාශියක් වෙනවා. මේ කිව්ව ලක්ෂණ හතරෙන් යම් එකක් ඔප්පු වෙනවා නම්
ඒ තුල පවතිනවා නම් ඒ චතුරාර්ය සම්මුඛපාද සමාන්තරයි. ඒතොර එයා සමාන්තර රාශියක්. එහෙමනම් අපිට මොකද්ද දීලා තියෙන අභියෝගය? අපිට දීලා තියෙන අභියෝගය BCDE සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න. මේ BCDE සමාන්තර රාශියක් බව. BCDE සමාන්තර රාශියක් බව තමයි අපිට ඔප්පු කරන්න. සැලසුම් කරගමු. දැන් අපි මේකේ ඇත්තටම පුතා අනුක්‍රමික බවක් තියෙන මේ ගැටලුවේ. මේ සෙකන්ඩ් පේපර් එකේ එන ගැටලු වල විවගත ස්වරූපයේ තියෙන ගැටලු වල මුල් පියවර දෙවෙනි පියවරට බලපානවා, දෙවෙනි පියවර තුන්වෙනි පියවර ඔහොම එකිනෙකට බලපානවා. විශේෂයෙන් ජ්‍යාමිතියේ යුක්ලිඩ් ජ්‍යාමිතිය ඔබ මා ඉගෙන ගන්න යුක්ලිඩ් ජ්‍යාමිතිය. the elements of the geometry ඒ කියන්නේ යුක්ලිඩ් සකස් කරපු පෙළපොත මේ පොත උදව් කරගෙන ගොඩනගපු මේ ජ්‍යාමිතික කරුණු තියෙනවා. එතකොට යුක්ලිඩ් ජ්‍යාමිතියේ අපි දන්නවා අනුක්‍රමික බවක් තියෙන. ප්‍රමේයයන් ගොඩනගන්නේ අර මුල් ප්‍රමේයයන් භාවිතා කරලා තමයි අපි ඊට පසු වෙන ප්‍රමේයයන් ඔප්පු කරන්නේ. ඉතින් ඕක ගැටලුවකට අපිට දකින්න තියෙනවා. මුල් අපි ඔප්පු කරේ ත්‍රිකෝණාංග සාමය. ත්‍රිකෝණාංග සාමය උදව් කරගත්ත සමාන්තර බව පෙන්වන්න. දැන් සමාන්තර බවයි ත්‍රිකෝණාංග සාමයයි ওই දෙකම භාවිතා කරලා සමාන්තර රාශියක් බව ඔප්පු කරන්නේ. එහෙනම් මම කියන්නේ ජ්‍යාමිතික ගානක් හදනකොට සොයායත්තව හිතන්න එපා. වෙන්වෙන්ව මේ කොටස් දකින්න යන්න එපා. දැන් ඔබ මේක වීම මේ චතුරාර්ය සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න ඔබ උත්සාහ කරන පළවෙනි දෙවෙනි කොටස් අමතක කරලා. එහෙම වුණොත් පුතා ඒක හරි අපහසුයි. අපිට විනාඩි 18කින් මේ වගේ ගානක් හදාගන්න අමාරුයි. ඒ හින්දා අපිට පේනවා පැහැදිලිව මේ සමාන්තර බව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට මෙතන මධ්‍ය ලක්ෂය කියන කාරණාව තාම අපි ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. මධ්‍ය ලක්ෂය කියන එක අපිට තාම වැදගත්ුනේ නැහැ. දැන් අපිට ඕන ඒක. මේ දුර දෙක සමානයි. ඒ වගේම මෙයා සමාන්තර රාශියේ හින්දා සමාන්තර රාශියක සම්මුඛ පාද දිගින් සමානයි. මේ පාදයේ දිග මෙයාට සමානයි. අන්න අපි ප්‍රත්‍යක්ෂයක් එනවා. මේ දුරට සමානයි මධ්‍ය ලක්ෂයේ හින්දා සමාන්තර රාශියක සම්මුඛ පාදයේ හින්දා මේ දුරට සමානයි. එහෙනම් පුතා ප්‍රත්‍යක්ෂ වලින් මේ දෙන සමානයි. ඒ දෙන සමාන්තරයි. එහෙනම් මේ කියන ලක්ෂණය ස්ථුප්ත වෙනවා. එහෙනම් මෙයා සමාන්තර රාශියක්. ඔන්න ඔය විදිහට ඕකට අග්ගාලා ඕගලන්ට සැලසුම් වෙන්න ඕන විභාගෙදී. ඊට ඕක සැලසුම් වෙන්නේ නැත්තම් මානසිකව එතකොට ඒ වෙලාවේ ඕගලන්ට තියෙන මානසික පීඩාවක් විභාගයේදී අපි දන්නවා කාලයත් එක්ක තියෙන ගැටුමක්. එතකොට ඕගොල්ලෝ එතනදී මේ මානසිකව සිදු කරන ඒ ගනුදෙනුවේදී Taman කොච්චර සැලසුම් සහගතව කොච්චර පුහුණුවක් එක්ක යන්න ඕනද මේ වගේ ගානක් හදන්න. ප්‍රැක්ටිස් එක තියෙන්න එපා. එතකොට තමයි ගැටලු හොඳට දකින්න ටක් ගාලා. මේ ප්‍රැක්ටිස් එකෙන් නම් ගණන් හදන්න ඕන පුතා. හදනවා විතරක් නෙමෙයි හදනවා ඒක හිතින් හදලා හරියන්නේ ලියන්න ඕන. ඒක ලියන්න ඕන, පෙළ ගස්සන්න ඕන, වරද්ද හරි ඊට පස්සේ නිවැරදිව ලියන්න ඕන. ඔය ලියනකොට තමයි ඕගලන්ට අන්න එන්නේ. ඕගලන්ට ඒ කලාව එනවා. එතකොට ඕගලන්ට ගැටලුවක් දකින්න, හදන්න, ලියන්න ගත වෙන කාලේ ඉතාමත්ම කෙටි කාලයක් යන්නේ. අන්න ඒ දරුවෝ තමයි අපි කියන්නේ ගණිතයේ දක්ෂ දරුවෝ. ඔවුන් තමයි උසස් පෙළ ගණිතාංශයෙන් ඉගෙන ගන්න ඕනේ. ඔවුන්ට තමයි මේ ගණිතාංශයෙන් ඉගෙන ගන්න, දරා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. උසස් පෙළ ගණිතාංශයෙන් ඉගෙන ගන්න හොඳ පන්නරයක් තියෙන්න ඕනද? ඒ දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. නැතු නිකන් නමට ඒ ලෙවල් මම මැක්ස් කරනවා කිව්වට හරියන්නේ නැහැ. ඔබ දන්නවා. ලොකු වෙහසක් දරන්න ඕන විෂය තියෙනවා. හරි බර තියෙන විෂයන් තියෙන්නේ. ඒ ලෙවල් ගණිතාංශයෙන් විද්‍යාංශයෙන් ඉගෙන ගන්න දරුවෝ මම අනිත් විෂයන් පහලට දානව නෙවෙයි උන්ට අනිත් විෂයන් හා සාපේක්ෂව ගත්තාම ඒගොල්ලන්ට මේක මානසික ලොකු බරක් ලොකු විෂය නිර්දේශයක් කෙටි කාලයකදී ආවරණය කරන්න ඕන විෂය ගැඹුරු හිතන්න තියෙනවා තර්ක කරන්න තියෙනවා වෙහෙසෙන්න යෙදෙන්න තියෙනවා උන්ට ඒතකොට වෙනත් දේවල් වල යෙදෙන්න කාලයක් නැහැ ඒකට දරා ගන්න පුළුවන් කෙනෙක් හැදෙන්නේ කොතනද මේ 10 11 විෂය නිර්දේශය තුල ගණිතේ 10 11 විෂය නිර්දේශය තුල ඒ බර අරගෙන ඒ වැඩ කටයුතු කරුත් තමයි ඔයගොල්ලන්ගේ ඔබ කැමති විද්‍යාංශයෙන් ගණිතාංශයෙන් යන්න පුළුවන් වෙයි. එහෙමනම් පුතා මෙන්න VCD අපි චතුරාර්ය ගමු. අපි ගන්නවා VCD චතුරාර්ය ගන්න ඉස්සෙල්ලා අපි ඔප්පු කරගමු මෙහෙම. මම මේ කතා කරන්නේ එතකොට තුන්වෙනි කොටසනේ තුන්වෙනි කොටස. මම කියනවා රූපයට අනුව AB සමානයි BC හේතුව මොකක්ද?
දී ඇත නෙමෙයි. මේක දීලා නැහැ. දත්තයක් කියන්නේ ඍජුව දීලා තියෙන්න ඕන. AB සමානයි BC කියලා දීලා තියෙන්න ඕන. මේක එහෙම කොහෙවත් දීලා නැහැ. මේක දීලා තියෙන්නේ AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය B බව. අන්න අපි කියනවා BAC හි මධ්‍ය ලක්ෂ්‍ය. BAC මධ්‍ය ලක්ෂ්‍ය. එතකොට මධ්‍ය ලක්ෂ්‍යයේ ඉඳ තමයි දෙපැත්තේ දුරවල් දෙක සමාන වෙන්නේ. හරි. ඊළඟ එක අපි එනවා තවද අපි කියනවා BC සමානයි. මෙතනින් ගමු BC සමානයි කාටද? BC නෙවෙයි මෙතන AB සමානයි. AB සමානයි ED ට. ඒකට හේතුව මොකක්ද? අපි දැන් මෙයා සමාන්තර රාශියක් කියලා ඔප්පු කරලා තියෙන්නේ. සමාන්තර බව සඳහන් කරලා තියෙන්නේ නේද? මෙතන අපි මෙයා සමාන්තර රාශියක් කියලා ඔප්පු කරේ නෑ නේද? ABDE AE අපිට දීලා තියෙනවා AEBD සමානයි කියලා. මේ දෙන්න සමානයි කියලා තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට අපිට තව පොඩි දෙයක් කරගන්න වෙනවා නේද? අපිට මෙතන තව කාරණාවකට යන්න වෙනවා හැබැයි. අපිට පෙන්වන්න තියෙන්නේ පුතා BCDE සමාන්තර රාශියක් කියලා. මෙයා සමාන්තර රාශියක් කියලා අපි පෙන්වන්න තියෙන්නේ. එතකොට අපි මේ පාදයේ දිගට සමානයි කියලා ගන්නේ ත්‍රිකෝණ අංග සාමය. අන්න අපි කියනවා ත්‍රිකෝණ අංග සමහින්දා. අපි ලියනවා ත්‍රිකෝණ අංග සම නිසා. ත්‍රිකෝණ අංග සම නිසා. ත්‍රිකෝණ අංග සමහින්දා මේ දෙන්න සමාන වෙනවා. මේ දෙන්න සමාන. එම නිසා අපි ප්‍රත්‍යක්ෂයට යනවා. එම නිසා මොකද වෙන්නේ? BC සමානයි ED. මේ දෙන්න සමානයි. ඒකට ප්‍රත්‍යක්ෂයක් අපි යොදාගත්තේ ප්‍රත්‍යක්ෂ. අනිවාර්ය සත්‍යයක්. එකම රාශියට සමාන රාශි සමානයි. AB BC ට සමානයි. AB ED ට සමානයි. මේ දෙන්න සමානයි. මේක අපි අංක 1 කියලා ගන්නවා. ඒක අංක 1. හරි? ඒක අපි අංක 1 කියලා ගන්නවා. තවද BC සමාන්තරයි ED කියලා අපි ගන්නවා. BC සමාන්තරයි ED. ඒක අපි ගන්නවා අංක 2ට 90 කියලා. 2ට 90. අපි 2ට 90 ඔප්පු කරා AB සමාන්තරයි ED කියලා. ඉතින් AB තමයි දික් වෙන්නේ. නේ? ඒක අපි 2 කියලා ගන්න. අන්න අපි කියනවා 1 හා 2ට 90. 1 හා 2ට 90. 1 හා 2ට 90. අපි කියනවා BCDE සමාන්තර රාශියකි. DE සමාන්තර රාශියකි. ඒකට හේතුව අපි සඳහන් කරනවා. මොකද්ද මේකට හේතුව? සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. සමාන්තර වීම. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර හින්දා මේ චතුරාර්ය සමාන්තර රාශියක් බවට පත් වෙනවා. පැහැදිලිද? කොච්චර කරුණු කාරණා දැනගෙන ඉන්න ඕනද නේ? කොච්චර පෙර සූදානමක් තියෙන්න ඕනද? හිතන්න. ඕගොල්ලෝ මේ සූදානම අරගෙනද තියෙන්නේ? සූදානම මේ සූදානම ගොඩනගා ගන්න ඔබේ උත්සාහයක් තියෙනවද? මේ කාටවත් බැරි නෑ පුතා. මේක බැරි නෑ. බැරි බව හදාගන්න පුළුවන්. මට ප්‍රදර්ශනය කරන්න පුළුවන් මට මේව බැහැ කියලා. අපි එහෙම නෙවෙයි වෙන්න ඕනේ නේ. අපි උපරිම උත්සාහ කරන්න ඕනේ මේවා ගොඩනගා ගන්න. අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න මේ තියාගන්න මේ ඒකම මේ අහන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඉතින් කියන්න. ක්ලාස් එකේ ඉන්නේ තව පැය භාගකින් වගේ කෝල් එකක් දෙනවද? දෙක අංග සාම්‍ය කරලා සමාන්තර රාශියක් කියන්න පුළුවන්ද? දෙක ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය කරලා මේ දෙන්න අංග සම කරලා. ඔව්. මේ දෙන්න අංග සම කරේ කොහොමද කියන්නකෝ? පාපෝපාවස්ථා. මේ දෙන්න සමානයි කියලා මුලින්ම පෙන්නගත්තද?
මෙයා එනවා. ඔව් සර්. එතකොට ඊට පස්සේ තව මොකද සමාන වෙන්නේ? මේ දෙන්නත් එක්ක. BD පොදු වෙනවා. පොදු වෙනවා. හරි. එතකොට මෙයා මේ කෝණයට මෙයා මේ දෙන්න EBD කෝණයයි DBC කෝණයයි එකාන්තර කෝණ කියලා අරගෙන. කවුද? EBD. මෙයයි මේ දෙන්න. නෑ මේ දෙන්න. ඔව්. මේ දෙන්න ඒකාන්තර කෝණ කියලා අරගෙන මෙතන සමාන්තර හින්දා. ඔව්. පාදයයි කෝණයයි පාදයයි මේක අංග සම වෙනවා. හරි අංග සමයි. ඊට පස්සේ දුව ගත්තේ මේ පාදේ සමානයි කියලා නේ. එහෙම. එතකොට සම්මුඛ පාද සමානින්ද සමාන්තර රාශියක්. එහෙමයි. ඔව් ඒක හරි පුතේ. ඔබ හරි. ඒක තව විදියක්. මේ දෙන්න අංග සම කරලා එහෙම ගන්නත් පුළුවන්. නේ? ඒක හරි. සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. තවත් තියෙනවා නම් එහෙම කියන්න. හරි. අපි එනවා පුතා ප්‍රශ්නාංක 12ට දැන්. ප්‍රශ්නාංක 12. අවසාන ප්‍රශ්නේ. කුලක දැනුම තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. කුලක පිළිබඳ දැනුම. මතක් කරලා ගන්න. කුලක පිළිබඳ දැනුම. එතකොට සරබ සංදර්ශනයක් සඳහා තෝරාගත් පාසල් ළමුන් 50ක් පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් අදින ලද වෙන් රූප සටහනක් පහත දැක්වේ. අපිට මෙහෙම වෙන් රූප සටහන දීලා තියෙනවා. මේ වෙන් රූප සටහන අපිට දීලා තියෙනවා. මේකේ මේ විදියට තියෙනවා උපකුලකේකුයි. මේ තමයි මොකද්ද? කොණ්ඩය ගොතා සිටින ළමයි. කොණ්ඩය ගොතා සිටින ළමයි. මෙතන ඉන්නවා ගැහැණු ළමයි. ගැහැණු ළමයි. එතකොට සරබ සංදර්ශනයක් සඳහා තෝරාගත් පාසල් ළමුන් 50ක් පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් අඳින ලද වෙන් රූප සටහන පහත දැක්වේ. මෙතන ඉන්නවා පුතා 50ක්. සර්ව සංදර්ශනයේ සහභාගී වූ පිරිමි ළමයි ගන්න 20යි. ඊට ඉස්සෙල්ලා පුතේ අපි දන්නවා කුලක කියන්නේ කුලක දැනුම භාවිතා කරලා අපි ගැටලු විසඳීම තමයි සිදු කරන්නේ. ගණිත විෂය තුල තියෙන ප්‍රධානම අරමුණක් තමයි ගැටලු විසඳීම. මේ ගැටලු විසඳන උපක්‍රම උපායශීලී ක්‍රම අපි හඳුනාගන්නේ ගණිතේ. අවසානයේ අපේ එදිනෙදා කටයුතු වලදී අපිට මුහුණ දෙන ගැටලු අපිට ගණිතමය මූලධර්ම භාවිතා කරලා පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. එහෙනම් එතනදී ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන එක විෂය කොටසක් තමයි කුලක. එතකොට බලන්න කුලකවල තියෙන හොඳම මෙවලම තමයි වෙන් රූප සටහන. මේ වෙන් රූප සටහන තමයි අපිට තියෙන හොඳම මෙවලම. ජෝන් වෙන් විසින් හඳුන්වලා දුන්නේ. එතකොට මේකේ තියෙනවා සර්ව සංදර්ශනයේ සහභාගී වූ පිරිමි ළමයි ගණන 20යි. ඊට ඉස්සෙල්ලා අපි මේ ප්‍රදේශ හරියට අර්ථකථනය කරමු. මෙතන තියෙන්නේ කොණ්ඩේ ගොතා සිටින ළමයි. මේ ප්‍රදේශ මේකේ තියෙන වෙන් රූප සටහනේ ප්‍රදේශ 3යි. 1 2 3. මෙතන ඉන්නේ කොණ්ඩේ ගොතා සිටින ළමයි. හැබැයි මේ සර්ව සංදර්ශනයේ සහභාගී වෙච්ච. මෙතන ඉන්නවා කොණ්ඩේ ගොතා සිටින කොණ්ඩේ ගොතා නැති ගැහැණු ළමයි. මේ ඉන්නේ කොණ්ඩේ ගොතා නැති ගැහැණු ළමයි. මෙතන ඉන්නවා එතකොට මේ ඔක්කොම ගැහැණු ළමයි. මේ ගැහැණු ළමයියා මෙතන කොණ්ඩේ ගොතාගෙන ඉන්න ගැහැණු ළමයි. මෙතන ඉන්නේ කොණ්ඩේ ගොතාගෙන නැති ගැහැණු ළමයි. එළියෙන් ඉන්නේ කවුද? ගැහැණු නොවන ළමයි. ඒගොල්ලෝ කොණ්ඩේ ගොතලාද නැද්ද කියලා එක නෑ. ඔයා පිරිමි ළමයිට කොණ්ඩේ ගොතන්න නෑ. මෙතන පිරිමි ළමයි. සර්ව සංදර්ශනයේ සහභාගී පිරිමි ළමයි ගණන 20යි. එහෙනම් පුතේ අනිවාර්යෙන්ම මෙතනට 20 එන්න ඕන. සර්ව සංදර්ශනයේ සහභාගී ගැහැණු ළමයින්ගෙන්
18 දෙනෙක් කොණ්ඩේ ගොතාගෙන සිටියා. සර්වසම්මතයේ සහභාගී වූ ගැහැණු ළමයින්ගෙන් 18 දෙනෙක් කොණ්ඩේ ගොතාගෙන හිටියලු. මේක 18යි. වෙන්නුක සටහනේ ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන හේතු තොරතුරු ඇතුළත් කරන්න. ඒක අපි පළවෙනි ප්‍රශ්නේ. කොණ්ඩේ ගොතා නොසිටි ගැහැණු ළමයි ගණන සොයන්න. මේ ටික අපෙන් අහන්න. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ මේකේ ප්‍රදේශ 3යිනේ තියෙන්නේ. එහෙනම් මේ 50න් අපි අඩු කරනවා මේ දෙන්නගේ එකතුව. මේ දෙන්නගේ එකතුව. එතකොට 50න් අඩු වෙනවා පුතේ 38. එතකොට 10න් 8ක් 2යි. එතන 4යි. 4න් 3ක් 1යි. 12යි. 30යි 40යි 50යි 12යි. ගැහැණු ළමයි. එතකොට මට මෙතන 12යි කියලා දාගන්න පුළුවන්. 12යි. ගැහැණු ළමයි කුලකයේ A මගින්ද කොණ්ඩේ ගෙතු ළමයි B මගින් නිරූපණය වේ නම් ඊට අඳුරු කරන ලද ප්‍රදේශ A හා B ඇසුරෙන් කුලක අංකණයෙන් ලියන්න. ගැහැණු ළමයි කුලකයේ A කොණ්ඩේ ගොතා සිටි ළමයි B නම් ඊට නිරූපණය වේ නම් ඊට අඳුරු කරන ලද ප්‍රදේශය කොහෙද අඳුරු කරලා තියෙන්නේ? ඊට අඳුරු කරන ලද ප්‍රදේශ A හා B කුලක අංකණය අඳුරු කරන ලද ප්‍රදේශය අඳුරු කරලා නැහැ. අඳුරු කරන ලද ප්‍රදේශය. කොණ්ඩේ ගොතා නොසිටි ළමයින්ව අඳුරු කරන්න කියලා තියෙනවා කලින්. එහෙමද? ආ ඔව් මේ මහත්මයා කියනවා. ඔව් ප්‍රශ්නාක දෙක. බොහොම ස්තුතියි පුතේ. මම ඒක කිව්වේ නෑ. එතන තමයි ප්‍රශ්න. තාද්ද අඳුරු කරලා තියෙන ප්‍රදේශය කිව්වම කොහෙද තියෙන්නේ? හරි. මේක දෙක කියනවා කොණ්ඩේ ගොතා නොසිටි කොණ්ඩේ ගොතා නොසිටි ගැහැණු ළමයි ගන්න සොයන්නේ එම ප්‍රදේශ අඳුරු කර දක්වන්න. ඕ පුතේ මෙන්න මේ ටික අඳුරු කරන්න. එතකොට මෙතන මේ ඡේදනය වෙන්නේ නැතු මේ ඉලක්කම් කපන්න එපා. ඉලක්කම් කපෙන්නේ නැති වෙනවම ගන්න. මේක ඊට පස්සේ මෙතන අංක දෙකක් තියෙනවා. එතකොට මේක අංක එකක් තියෙනවා අංක දෙකක් තියෙනවා. අංක 3 මෙතන එතකොට අංක 3 ගැහැණු ළමයින් A හරි B අඳුරු කරපු එක අංකනේ. අංකනේ ලියන්නලු. ඒ කියන්නේ පුතා B ට අයිති නෑ. B ට අයිති නෑ. B ගේ අනුපූරකේ. B ට අයිති නෑ. A ට අයිති. A ට අයිති. B අනුපූරකයේ ඡේදනය B ට අයිති නෑ. එතකොට B හැර ඉතුරු ටික හැබැයි A ට අයිති. ඒ කියන්නේ මේ ටික එන්නේ නැහැ. ඡේදනය ඒ ඔන්නෝමයි ඔබේ උත්තරය එන්නේ. සර්වසම්මතයේ සහභාගී වූ ළමුන් අතරින් 25 දෙනෙක් රතු පාට බැනියම් මැද සිටි අතර රතු බැනියම් මැද සිටි ගැහැණු ළමයි ගණන 12ක් විය. එම තොරතුරු ඇතුළත් වෙනස් වෙන රූපයක් අඳින්නලු. දැන් මොකද කියන්නේ? අපිට කියනවා රතු බැනියම් කාර්යෝ ටිකක් ඉන්නවා. මේකේ රතු බැනියම් ටිකක් ඇඳපු අය ඉන්නවා රතු බැනියම් ඇඳපු 25 දෙනෙක් ඉන්නවා එතකොට අපිට කියනවා රතු බැනියම් ඇඳ සිටි ගැහැණු ළමයි ගණන 12යිලු අනිත් ටික ඔව් එතකොට අපිට කියන තොරතුරු පෙන්නන්න කියලා අපි මේ කොතනින්ද ගන්නෙ මෙතන මේ ටික ලකුණු දීගෙන ආනේ මෙතනින් ගමු නැත්නම් මෙතන එතකොට පුතා අපි මෙහෙම ගන්නවා වෙන්නුපේ මොනවද උපකුලක දෙකෙන් මේ ඔක්කොම සාරවත් උපකුලකේ මෙතන 50 වෙනස් වෙන්නේ නේ මෙහෙම උපකුලක දෙකක් කොහොම එන්නේ මේ දෙන්න අපි හඳුන්වගමු මොකද්ද මේ දෙන්න අපි දන්නේ එකක් ගන්න වෙනවා පුතා රතු පාට බැනියම් ඇඳ සිටි අය රතු පාට බැනියම් ඇඳ සිටි අය රතු බැනියම් ඇඳ සිටි අය ඇඳ සිටි අය රතු බැනියම් මැද සිටි අය මේ පැත්තට මම ගන්න ගැහැණු ළමයි. ගැහැණු ළමයි. හරි? රතු පාට බැනියම් මැද සිටි අය අපි මේ පැත්තට ගන්නවා ගැහැණු ළමයි. එතන ප්‍රදේශ අපි අර්ථකථනය කරනවා. රතු පාට බැනියම් මැදලා තියෙන ගැහැණු ළමයි තමයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ රතු පාට බැනියම් මැදලා නැති ගැහැණු ළමයි. මෙතන ඉන්නේ රතු පාට බැනියම් මැදලා තියෙන පිරිමි ළමයි. මෙතන ඉන්නේ රතු පාට බැනියම් ඇඳලා නැති පිරිමි ළමයි. නේ? ඔන්න. එතකොට ඔක්කොම ගැහැණු ළමයි ටික මෙතන ඉන්නේ කීයද? ඔක්කොම ගැහැණු ළමයි ඉන්නේ 10යි 20යි 30යි. ගැහැණු ළමයි 30ක් ඉන්නවා මෙතන. නේ? අපි ගත්තොත් එහෙම මෙතන ගැහැණු ළමයි 30යි. ගැහැණු ළමයි 30යි. රතු පාට බැනියම් ඇඳලා ඉන්න අය ඉන්නේ 25යි.
හරිනේ. දැන් අපිට කියනවා රතු පාට බැනියම් මැද සිටින ගැහැණු ළමයි ගාන 12යි. මෙතන 12යි. එතකොට 30න් 12ක් අඩු වුණාම 18යි. 25න් 12ක් අඩු වුණාම 13යි. එතකොට මෙතන අපිට පේනවා 30යි 43යි 30යි 43යි 7 දෙනෙක් ඉන්නවා රතු බැනියම් මැදලා නැති පිරිමි ළමයි ගාන. 7 දෙනෙක්. ඔන්න ওই විදිහට තමයි පුතේ එතන වෙන් රූපේ ගොඩ නැගෙන්නේ. පැහැදිලිද? රතු බැනියම් මැද සිටි අය ගැහැණු ළමයි. මෙතන එතකොට කොණ්ඩය ගැන කතා කරන්න යන්නේ නැහැ. සර්වසන්දරේ සහභාගී වූ ළමුන් අතරින් 25 දෙනෙක් රතු බැනියම් මැද සිටි අතර රතු බැනියම් මැද සිටි ගැහැණු ළමයි 12යි. එම තොරතුරු අතුලත් වෙනත් වෙන් රූපයක් අදින්න. ඒතර අපිට කොණ්ඩේ පටලව ගන්න යන්න බෑ. කොණ්ඩයත් පටලව ගත්තොත් මෙතන උපකුලක තුනකට යන්න වෙනවා. කොහොමද මේ කොණ්ඩකාරයෝ ටික මේක ඇතුලේ ඉන්නේ? මේ කොණ්ඩකාරයෝ ටික මේක ඇතුලේ ඉන්නේ. මෙතන කොණ්ඩය මෙතන ඉන්නේ. නේ? එතකොට උපකුලක තුනක් එනවා. උපකුලක තුනක අවස්ථා 10 පන්ති අපි කතා කරන්නේ නැහැ. නේ? අපි කතා කරන්නේ දෙකයි. ඔබේ බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේ පමණයි. හරි? ඕන්න. ලකුණු බෙදීම කරොත් අපි ලකුණු බෙදීම කරොත් එන්නේ පුතා මෙතන ලකුණු තුනක් තියෙනවා. ලකුණු තුන එකක් 50 ලකුණු කරනවට එකයි 18 ලකුණු කරනවට එකයි 20ට එකයි. ලකුණු තුනයි. ඊළඟට 12ට. මේ 12ට එකයි. හරිනේ. අඳුරු කරනවට පුතේ එකයි. අඳුරු කරනවට එකයි. A B අනුපූරකයේ ඡේදනේ Aට එකයි. ඊළඟට මෙතන ලකුණු හතරක් තියෙනවා. ඒ තමයි 13 12 18 7. ඔන්න ඔය හතර හරියට තියෙනවා නම් කුලක දෙක නම් කරලා ලකුණු හතරක් තියෙනවා. 1යි 2යි 3යි 3යි 6යි 4යි 10යි. 13 12 18 7 සහ නම් කිරීම. මේ කුලක දෙක නම් කරලා තියෙනවා. ඔන්න ඔහමයි පුතේ ලකුණු 10 හැදෙන්නේ. නේ? දැන් මම හිතන්නේ අපි උදේ ඉඳන් ගත් ව්‍යායාමේ මට ඇත්තටම ඕන උනේ මේ සමස්ත ප්‍රශ්න පත්‍රයක ස්වභාවය පිළිබඳ ඕගොල්ලන්ට ඒත්තු ගන්න. ඇඟට කාවදින්න ඕන මේ O level වල ෆස්ට් පේපර් එක ලේසි අමාරු නෑ පුතා. ඒක ලේසි. ඒක පුළුවන් තරම් ලේසි කරලා දෙන්නේ. ඒකත් ලේසි කරනවා කියන්නේ සූදානම්ක් නැති ළමයට ඒකත් අමාරුයි. ඒ තුලින් බලන්නේ සාමාන්‍ය පෙළ අර S සාමාර්ථ ප්‍රමාණය වැඩි කරන්න හදයි. සමත් ප්‍රතිශතය වැඩි කරගන්න ඕන. සමත් ප්‍රතිශතය වැඩි කරගන්න ෆස්ට් පේපර් එක ළමයින්ට සාමාන්‍යයෙන් යම් මට්ටමකට සූදානම් වෙන ළමයින්ට ඒක පහසු කරලා දීලා තියෙන. ඒකේ යම් රටාවක් තියෙන්නේ. ඒකේ රටාවක්. අපි මං කිව්වේ අත්‍යවශ්‍ය ගුණ සංකල්ප මත ඒක යම් අවුරුදු ගානක අවුරුදු 2016 නේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය වෙනස් වුනේ. 16 17 18 19 ප්‍රශ්න පත්‍ර ටික හරියට කරන ළමෙක්ට දැන් ඔබටත් පුළුවන් 2000 ওই ෆස්ට් පේපර් එකේ ඕගොල්ලන්ට එක කොටසයි තාම බැරි. අර සංඛ්‍යානේ සමුචිත සංඛ්‍යාත වක්‍රයක් ඇඳ ගන්නයි බැරි. ජාල රේඛයයි ඒකයි. ඒ කොටස නැතුව අනිත් ඔක්කොම ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලන්ට දැන් O level ෆස්ට් පේපර් එකක් අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒකේ 11 කොටස ආමන්ත්‍රණය වෙන ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. 10 තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට මේ පේපර් එක ඔබට අභියෝගයක් වෙන්නේ නැහැ. මම කියන්නේ ඉහළ සාධනයේ මට්ටමේ ළමෙක්ට. සෙකන්ඩ් පේපර් එක තමයි අභියෝගයක් තියෙන්නේ. අභියෝගයක් වෙනවා නම්. එතකොට ඒකක් විශිෂ්ට සාමාර්ථයක් ගන්න බලාපොරොත්තු වෙන. මම කියන්නේ ඒකක් කියන්නේ 75න් ඉහළ නම් හිතන්න එපා පුතා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම ඔබ ලකුණු 95න් ඉහළ මට්ටමකට යන්න නම්. එහෙමනම් ඔබ සෙකන්ඩ් පේපර් එක හොඳට සූදානම් වෙන්න ඕන. ඒ විදි ජ්‍යාමිතිය ඒ හැම කාරණාවක් පිළිබඳ අවබෝධයක් තියෙනවා. දැන් සමස්ත ලකුණු ටික ගොඩනගන්න අර මම උදේ පෙන්නපු වගුව පුරවන්න ප්‍රතිඵලය හරියට බලන්න හෘද සාක්ෂියට එකගව ඔබ අම්මා තාත්තා රවට්ටුවට මාව රවට්ටුවට ඔබ රවට්ටන්න යන්න එපා. එහෙනම් අපි කාවත් රවට්ටන්න යන්න එපා. වැඩක් වෙන්නේ අපි දැනගන්න ඕනේ අපේ අඩුපාඩු මොනවද? අපි විභව්‍යතාවයන් අපේ හැකියාවන් හඳුනා ගන්න ඕනේ. ඒ හැකියාව වැඩි දියුණු කර ගන්න නම් දුර්වල තැන් අපි හඳුනා ගන්න ඕනේ. ඒ දුර්වල තැන් හඳුනගෙන ඒවා අපි නිවැරදි කරගෙන ඒවා ඇති නොවන විදිහට වැඩ කටයුතු කරන්නයි ඕනේ. හරි? එහෙමනම් අපි මෙතනින් අවසන් කරමු. මට මේ ලකුණු දන්වලා WhatsApp කරන්න නිර්මාණ ගාන විශේෂයෙන් එවන්න ජ්‍යාමිති ගණන් එවන්න පුළුවන් මට්ටමින් ඒක බලන්න. හරි? එහෙනම් පුතාලා හැමෝටම සුබ සන්ଧ୍‍යාවක්. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. කතා කරන්න යමක් තියෙනවා නම් ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් අහන්න. නෑ. එහෙමනම් මේකේ ෆස්ට් පේපර් එක මම ඔයගලන්ට WhatsApp කරනවා.
ටියුට් එකේ මම පේපර් එකක් ඔව් පේපර් කට්ටලයක් දීලා ඇති. ඒකත් ටයිමින් වලට කරන්න. ඒක එතකොට ඔයගොල්ලන් මුද්‍රණය කරලම දීලා තියෙන හින්දා ඒක අනිවාර්යයෙන්ම ටයිමින් වලට කරන්න. යම් බොහෝ දුරට ලබන සතියේ වගේ අපි ඒක සාකච්ඡා කරන්න ගන්නවා. ටයිමින් වලට කරන්න. හරි නිකම්ම ඔහේ කරන්න එපා. එහෙම වුණොත් අපිට මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ පේපර අපිට කතා කරොත් ගොඩක් සාර්ථක වෙයි. හරි. එහෙනම් ඔබ සැමට ආයුබෝවන්.